අවස්ථයි ගෞරවනීය සංඝත්වයෙන් අසරයි. අද අපිට තවත් අඟහරු ආදාවක්. එතකොට නිවෙන්නේ නිවීම අපේ දේතනා මාලාවේ තවත් ඉදිරි සමාලෝචනයක් අපිට පෙරලා තියෙන පොතේ 483 වෙනි පිටුව. එතකොට අපේ 23 වෙනි දේශනෙටයි දැන් එළඹිලා වාසය කරන්නේ. ඉතින් අද සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා එදා නතර කරපු තැන ඉඳලා තොරතුරු සභාගත කරන විදියට කියවීම කරන විදියට මම ඉල්ලා හිටනවා අපේ චන්ද්‍රරත්න කරු ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවනේ නිවීම දේශනා මාලාව 22 වන දේශනය 483 වන පිටුව. මේ අටුවාව අර විදිහට ප්‍රකාශ කරනවා. දෙවියන්ට බ්‍රහ්මයන්ට සොයාගන්නට බැහැයි තථාගතයන් වහන්සේ කියලා. ඊළඟට ඒ වගේම තව කාරණයක් තමයි මේ විදිහට හඳුන්වන්නට බැරිවීමට හේතුව. අර තණ්හා මාන දිට්ඨි ප්‍රපංච ප්‍රහීන කිරීමමයි. තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒ කියන්නේ සත්ව පුද්ගල ව්‍යවහාරය අර්ථවත් කරන ඇලුම් බැඳුම් පැටලුම් කිසිවක් තණ්හා වශයෙන් ඇලීමක් මාන වශයෙන් බැඳීමක් දිට්ඨි වශයෙන් පැටලවීමක් අර විමුක්ත පුද්ගලයා තුල නැහැ. අන්න ඒක නිසා තමයි අර විදිහට හඳුන්වන්න බැරි. එතකොට ඒ දෙවියන්ට බ්‍රහ්මයන්ට සොයාගන්න බැහැයි කියලා මේ විදිහට මේ සූත්‍රයේ සඳහන් වුණත් තවත් අමුතු විදිහේ සූත්‍ර කොටසක් අපට හමු වෙනවා දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ ගැන මෙහෙම ප්‍රකාශයක් කරනවා ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ අවසානයේදී. අර සියලු දෘෂ්ටි බ්‍රහ්මජාලයට බඹ දැලට අහු කරලා ඒවා නිෂ්ප්‍රභා කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. උච්චින්න භව නෙත්තිකෝ භික්ඛවේ තථාගතස්ස කායෝ තිට්ඨති. යාවස්ස කායෝ ඨස්සති තාවනං දක්ඛින්ති දේව මනුස්සා. කායස්ස බෙහෙදා උද්ධං ජීවිත පරියාදානා නං දක්ඛින්ති දේව මනුස්සා. සේයථාපි භික්ඛවේ අම්බ පිණ්ඩියා වන්ටච්චින්නාය යානි කානිචි අම්බානි වන්ට පටිබද්ධානි සබ්බානිතානි තදන්වයානි භවಂತಿ ඒවමේව කෝ භික්ඛවේ උච්චින්න භව නෙත්තිකෝ තථාගතස්ස කායෝ තිට්ඨති. යාවස්ස කායෝ ඨස්සති තාව නං දක්ඛින්ති දේව මනුස්සා. කායස්ස බෙහෙදා උද්දං ජීවිත පරියාදානා නං දක්ඛින්ති දේව මනුස්සා. මහණෙනි තථාගතයන් වහන්සේගේ කය සිඳින ලද භවනෙත්ති ඇතිව තිබෙයි. භවනෙත්ති කියලා කියන්නේ තණ්හාව. එතකොට භවනෙත්ති සිඳින ලදුව තථාගතයන් වහන්සේගේ කය ඔහේ තිබේ. කය තිබේ. යාවස්ස කායෝ ඨස්සති තාව නං දක්ඛින්ති දේව මනුස්සා. උන්වහන්සේගේ කය ඇතිතාක් යම්තාක් කල් කය තිබෙනවාද ඒ දිව්‍ය මනුෂ්‍යය උන්වහන්සේව දකිති. කායස්ස බෙහෙදා උද්දං ජීවිත පරියාදානා නං දක්ඛින්ති දේව මනුස්සා. කය බිඳී යාමෙන් පසුව ජීවිතය කෙලවර වීමෙන් මත්තේහි නං දක්ඛිති දේව මනුස්සා. දිව්‍ය මනුෂ්‍යයෝ උන්වහන්සේව නොදකිත්. ඊළඟට උපමාව දෙනවා. සේයථාපි භික්ඛවේ අම්බ පිණ්ඩියා වන්ටච්චින්නාය යානි කානිචි අම්බානි වන්ට පටිබද්ධානි සබ්බානිතානි තදන්වයානි භවಂತಿ. යම්සේ මහණෙනි අම්බ පිණ්ඩියා වන්ටච්චින්නාය නටුව සිඳලු අඹ වල්ලක යානි කානිචි අම්බානි වන්ට පටිබද්ධානි යම්තාක් අඹ ගෙටි ඒ අඹ වල්ලේ නටුවට සම්බන්ධ වී තිබෙනවාද සබ්බානිතානි තදන්වයානි භවಂತಿ. ඒවත් අර නටුව කපනකොට අඹවල්ලේ ඒ අඹ ටික අණුවම යනවා. ඒ කියන්නේ ඒවත් සිඳලු තත්වයටපත් වෙනවා. එසේම උච්චින්න භව නෙත්තිකෝ තථාගතයන් වහන්සේගේ කය තිබෙන්නේ සිඳින ලද භවනෙත්තිය ඇතිවයි. මෙතෙන්දි මට හිතෙනවා අපි ඉස්සරහට යන්න ඉස්සෙල්ලා කාගෙත් මේක ලුවට දාලා ඒ අනුව මේ දේශනාවට අහුම්කන් දුනොත් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේක මේ දිව්‍යයන්ට බ්‍රහ්මයන්ට තේරෙන එක තියේදී Tamanට තේරෙන්නේ කොයි වෙලාවේද? Tamanගේ මේ මුලින්ම හඳලා දැම්මයි කිය. කලන්තය දිච්ච වෙලාව. නිින්ද ගිය වෙලාවේ. සීයෙන් ඉන්නකොට මොනවක්වත් තේරෙන්නේ නැහැ කියලා
ඒ වෙලාව තමයි අපි බයම වෙලාව. ඒක දෙයයන් මනුෂයන්ට තේරෙන ගොඩක් කල් යනවා. ඉස්සල්ලා මෙන්න මේකට විවෘත වෙන්න තමයි සද්ධාව ඉල්ලන්නේ. මෙන්න මේකට විවෘත වෙන්න තමයි සතිය ඉල්ලන්නේ. මෙන්න මේකට විවෘත වෙන්න තමයි සීලය ඉල්ලන්නේ. මේ සීලෙන් ඉඳන් මොනවත් දන්නේ නැහැ. අපි වල්ලම ගිහිල්ලා. ඉතින් අපි ඊට ගැස්සෙනවා, බය වෙනවා, පිරිත් නූල් ගැට ගහනවා, ඉතිපිසෝ ගාතාව කියනවා, ශිෂ්ට දේවතාවුන් වන්දනා කරනවා, අනේ වෙච්ච දෙය කියලා. ඉතින් ඒක වෙස්ට් එකේ බලන්නේ මේ වෙනකොටම එයාට දැනගන්න පුළුවන් නම් මේ ජීවත් වෙද්දිම ජීවත් වෙන්නේ අඹවල්ල කඩලා ගිය වෙලාවක් කියලා. ඒක හරි පැත්තට තේරුම් ගන්න මිනිස්සුර කොච්චර කල්යයිද කියලා. අවුරුදු 7ක් වැඩි මෙයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. අවුරුදු 7ක් කියයි මෙන්න මේ තමයි නිවනේ පෙර නිමිත්ත. මේ තමයි නිවනට යන්න හදන හැටි. අපි ඒකට කොච්චර බයද? පෞල් සංස්ථා ඇති කරන රක්ෂණ සංස්ථා දාගෙන බැංකු දාගෙන ඉස්තාවර කරගෙන ඉන්නේ මොහොතකටවත් අඹවල්ලේ ගැටේ කැඩිලා නොයන්. කැඩිලා යනවා භාවනා නොකරත්. කැඩිලා යනවා. ඒකට තමයි මේ සංස්ථා හදාගෙන ශිෂ්ටාචාරයක් හදාගෙන වටකොට බැමි දාගෙන පුද්ගලික හමුදා දාගෙන දියාගල් හදාගෙන මැරෙන්න හදන්නේ. ඔය යන චිත්තක්ෂණයට විවෘත වෙන්න. ඉතින් ඒක විවෘත වෙන්න දෙන්නේ නැති අපි හදාගත්ත වැටකොට බැමි ටිකම තමයි. නැත්නම් මේක කොයි වෙලාවෙ සිද්ධ වෙනවා. ආශාසි වල ප්‍රසවාසයෙන් ඉස්සෙල්ලා ওই ગેප් එකට ඇවිල්ලා යන්නේ. ඒක අල්ලන්න බෑ. ඇල්ලුවත් හීන් දාඩි දාන. බය වෙනවා, තනි වෙනවා, පාළු වෙනවා. කොහෙද මේක රැඳිලා තියෙන්නේ කියලා. ඉතින් සරුවචනන්සේ පෙන්නන එක දිව්‍යයන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, දේව ප්‍රජාව සහිත ලෝකයට තේරෙන්න. මේ මිනිස්සු එතන ඉන්නවා මිස ගණන් ගන්නෑ. ඒක ලෝකයට තේරෙනවා මේ මිනිස්සු දැන් අමුතුයි. මේ මිනිස්සු වෙන මිනිස්සු මේලාට බය වෙනවා, පහුරුදි ගාරිනවා, අල්ල ගන්න මොනවද? මේ මිනිස්සු ඉන්නේ නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න අවුරුදු 6ක් ඇයි, 7ක් ඇයි. නමුත් මේ සිද්ධ වෙන වෙලාවේ මේ නිවනේ පෙර නිමිත්ත මේ ගැලවිලා යන වෙලාව නැට්ටෙම්ම නෙවෙයි කුප්පියෙම ගැලවිලා යනවා කියලා එකක් තියෙන්නේ. පොල් ගෙඩිය දැදුනාට පස්සේ තැරියෙම ගැලවිලා යනවා. තැරියේ තියෙනවා ඡේදස්තරය කියලා එකක්. ෂියන් ලේයර් එකක්. ඕකත් ගෙඩිය මෝරනකොට මේරුවා ගෙඩියෙන් වැටෙනවා. තැරියෙම ගැලවිලා යනවා. ඉතින් අපි පොල් කඩනකොට කඩන්නේ තැරියෙන් කරකොල කඩන්නේ. කුරුම්බත් කඩනවා. ඇට්ටිත් හැලෙනවා. ඉතින් ඒක භයානක අකුසලයක් නොවිය යුත්තක් කියලා තමයි අපිට පේන්නේ. මේ ඉඳගෙන ඉන්නකොට මට ඇඩ්‍රස් නැතුව යනවා. මොන වෙනවද දන්නේ නැහැ. ඒක තාමත්ම පුංචි ක්ෂණ මාත්‍රව සිද්ධ වෙන එක තමයි තදංග නිබ්බුතිය කියලා කියන්නේ. ඒ චිත්තක්ෂණේ වෙනවා ඊගාට ඉස්සල චිත්තක්ෂණ දන්නවා ඉස්සල චිත්තක්ෂණ දන්නවා අතරමැද කරකොලත් ඇරිය වගේ මොකක්වත් වෙලා නැහැ. ඉතින් ඒ වෙලාවේ දෙයියන්ට යදිනවා, බ්‍රහ්මය සමාදන් වෙනවා, නලලියලු ගානවා, යන්ත්‍ර දානවා, නූල් දානවා. හැම කෙනාටම පුදුමාකාර ආරක්ෂක දේවතාවෙක් කියනවා මේ නිවනින් මාව ගලව ගන්න. මේ දන්න දේ නැති තැන නිවන. දන්න දෙයට මම බැඳලා දන්නුම ඒ කියන්නේ දැනුම පස්සාකාරයට සිද්ධ වෙන රූපාකාර දැනුමක් තියෙනවා, වේදනාකාර දැනුමක් තියෙනවා, සංඥාකාර දැනුමක් තියෙනවා, සංස්කාරානක දැනුමක් තියෙනවා, විඥානක දැනුමක් තියෙනවා. ඔය පහම නැති එක හරිය හුඟක් වෙලාවට අපේ තියෙනවා. එලාට මම නැහැ. එලාට මම ඉන්නේ පූර්ණ විවේකයක. පූර්ණ පටිසල්ලාණයක. පූර්ණ ලොකු සංසි දාපු අජන්තම විශ්‍රාමයක ඉන්නේ. ඊට පුදුම බයයි. ඒ නිසා විශ්‍රාමය යෑම ඇමරිකාව වගේ රටවල් වල පිස්සු හැදෙන දෙවෙනි තැන. ඉතින් ඊට පස්සේ මිනිස්සුන්ගෙන් ගන්න දෙයක් නැහැ. විශ්‍රාම ගියාට පස්සේ ඉතින් නිකම් පොල්ලෙල්ලක් වගේ. ගණන් ගන්නෑ කවුරක්වත්. ඉතින් ඒ වගේ ජීවිතේ සම්දිස්ථාන කීපයක් තියෙනවා. ඒ වේදී පිස්සු වැටෙන ප්‍රමාණය හරි වැඩි. ඉතින් ඒ එකක් තමයි අපිට තියෙන පිස්සුවක් තමයි මේ තනි වෙන එක. තනි වෙනවා කියලා කියන්නේ මේ අනුන්ගෙන් තනි වෙනව නෙවෙයි මම මගෙන් තනි වෙන එක. ඉතින් ඥානানন্দ සාංශ කියනවා ඉඳපු ගමන් එහෙම තනි වෙච්ච කෙනාට ආයේ මමයා පහළ වෙන වෙලාවක් තියෙනවා. සක්මණේදී මට මාව හම්බ වෙනවා. වීදියේදී ඇවිදිනකොට එකපාරට මට මාව සිහි වෙනවා. ඒක නිකන් අහම්බෙන් වගේ. හරියට තමන්ගේ ගෙදරට එන්නේ පිට ගෙදරකට යනවා වගේ. යකෝ මේ මම නෙයි. හැබැයි නේ නා. ඒටි ඉස්සලා ඒ තරම්ම පිස්සු කෙල්ලා. අර පිස්සු කෙල්ලන වෙලාවෙ නිවනේ ඉඳලා තියෙන්නේ. දන්නේ නැහැ. කොහි ගියාද දන්නේ ඇඩ්‍රස් නැහැ. අන්නේ ඇඩ්‍රස් නැති එක නැති කරනවට දෙමව්පියෝ කැමති දරුවන්ගේ නැත්තම් හාමුදුරුවෝ කැමති තමන්ගේ යාළුවන්ගේ සහෝදර සහෝදරන්ගේ ගුරු ස්වාමීන් වහන්සේට මේ ඔකට ඩිමෙන්ෂියා කියනවා මේ අල්සයිමර් කියනවා নানা ප්‍රකාර ලෙඩ අපස්මාර මීමස්මොර තුයිල යනවා
ඉතින් දැන් අවුරුදු 20 විතර වෙනවා ඇති. අන්නේම ගිහිල්ලා ආපහු එන එකේ මරණාසන්න අත්දැකීම් කියලා වෙනම රිසර්ච් එකක් කරනවා ඇමරිකාවේ. රිසර්ච් ප්‍රධාන වශයෙන් 3ක් කරනවා. එකක් ওই ක්වොන්ටම් ෆිසික්ස්, දෙක මේ මරණාසන්න අත්දැකීම්, අනිත් එක කැවොස් තියරි කියලා එකක්. ඉතින් ඒ තුනේම කාටවත් අල්ලන්න බෑ මොකද වෙන්නේ කියලා. ඉස්සරව විද්‍යානු කියලා ගත්තේ නෑ ඔක්කොම පිස්සු කියලා ගත්තේ. ඉතින් ඒකේ තේරෙන පටන් අර ගන්නවා එතෙන්ද යයි කියලා දැනගත්තොත් තව පොඩ්ඩකින් මම කොහේ යනවද කියලා දැනගත්තේ නැත්නම් උන් දැන් මල අහා සමානයි. මරන්න ඕනේ නෑ. තව පොඩ්ඩකින් මේ ඔක්කොම නැති වෙනවා පොඩ්ඩකට ඊට පස්සේ ආපහු දෙනවා. ඒක වෙනම කතාවක්. පුදු අම්මේ දැන් 2010 දී කම්පියුටර්ස් එක නැති වෙයි කියලා එයාපෝට් වැහුවා. 2012 දී කැලෙන්ඩරේ නැති වෙයි කියලා අපි පිරිත් නූල් කිව්වා. ඒ කට්ටිය බෝධි වටේ කැරකිලා කලන්ත හැදිලා වැටෙනවා කට්ටියට. ඒ තරම් වේගෙන් බෝගහ වටේ කැරකෙනවා නේද? දැන් 2022ත් වෙලා වේගෙන එනවා මතකවත් නැහැ 2012ත් තිබුණා කියලා. මට එක්කෙනෙක් කියලා 2011 දී බැන්නා. බැනලා කිව්වා ඔබ වහන්සේ මේ පිටරට ගමන් වලට එරන් හැබැයි වෙලා තියෙන්නේ නොයා බෑ කියලා. මොකද එහෙම එකක් නැහැ නතර කරත හැකියි. නතර කරන්න ඕන කරලා පෙන්නන්නේ කිව්වා. මේ කම්පියුටර් රූම් එකේ මම දැන් announcement එකක් දාපුවා මම යන්නේ නැහැ කියලා. අනේ ආවේ 2012ට ඔය අවුරුද්ද. ඔක්කොම ලහනවා ඇයි ස්වාමීන් වහන්සේ මේ ට්‍රැක්ටර් නැතක මං කො මේ ලෝක විනාශයක් වෙනවා එදාට මීතිකල ඉන්න ඕනේ මට. ලෝක විනාශ වුණාට කමක් නැහැ. මීතිකල ඉන්න ඕනේ කියලා. මං ගියේ නැහැ. ඒක හරියටම මායා කැලෙන්ඩරත් එකේ අම්මෝ ඒ දවස්වල කියපු කතා. ඔය බලංගොඩ ආනන්දමයිත් හම්බෙන්න කියලා කිව්වා 1996 විනාශයක් වෙලා අවුරුදු 6කින් 93 වෙන්නයි. 2000 වෙනකොට මේ ඔය අලුත් ලෝකයක් පහළ වෙනවා. ඒ ලෝකේ ලක්ෂණ මෙව්වයි කියලා වෙන විස්තරයක් වපය තුනක් කතා හිටමයිත් ඒක. මොන පැල් තුනම රෙකෝඩ් වෙලා තියෙනවා. මම ඒතර ගිහි. ඉතින් මං කිව්වා මේ ස්වාමීන් වහන්සේ ඔක රාජ්‍ය නායකයන් කිව්වනම් හොඳ නේ. ඉතින් මම නිකන් සිරිබිරිස් කෙනෙක් නේ මම මේ. හම්දුර හම්බෙන්නේ වැඩක් නැහැ මාත් යන කොහොමවත් ඉඳගෙන අහගෙන ඉඳිකෝ රාජ්‍ය නායකයන් ඕව අහන්න වෙලාවක් නැහැ කිව්වා. අනිවාර්යයෙන්ම විනාශ වෙනවා කිව්වා. අවුරුදු 6කින්. ඉතින් මේක ෆුල් වැදුනා. ෆුල් වැදුනා මම ඒකට 96 නේ 86 වෙන්නද කිව්වේ මට කිව්වේ 86. 93 ඉවර වෙනවා කියලා. ඉදා ගිය දවසේ පැය 3ක් එක දිගට පරියන්ක ගැහුවා. ඒත් කැපකාරයා කිව්වා සර්ට් නම් වැඩේ වැදිලා වගේ ඊයේ කියලා ගමන ආවෙන් පස්සේ දෙනවා බැඳගෙන පටන් කියලා. ඒකල කිව්වා මේ ඊගාවට එන ලෝක විනාශයේදී කරුණු තුනක් මතක තියාගන්නයි කිව්වා. ඒ තුනට අහු වෙන කට්ටියගෙන් තුනෙන් එකක් ඉතුරු වෙනවා. ඒ ලෝක විනාශ තව වෙන තුනෙන් දෙකක් මැරෙනවා. තුනෙන් එකක් ඉතුරු වෙන්නේ ආහාරයෙන්තරෝ කිසිම බේතක් නොගන්න වගේ බලාගන්නයි කිව්වා. බේත ආහාරයක් කරගන්නයි කිව්වා ප්‍රමාණය දැනගෙන බලන්නයි කිව්වා. දෙක කිසිම උපකරණයක් නැතුව වැඩ කරන්න ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ පයින් යන්න ඕනේ පුළුවන් වෙන්න තියෙන උපකරණ කොයික පාවිච්චි කරත් ඕන නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනේ කිව්වා. අනිත් ඔක්කොමලා උපකරණත් එක්ක විනාශ වෙලා යනවා කිව්වා. තුන තමන් ඉදිරියට ඉතාම සාධාරණයක් වෙtti කරබන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. කෑ ගහන්න එපා. එහෙම ඉන්න කටේ විතරක් ඉතුරු වෙනවා අනික සේරම මැරෙනවා කියලා. අනේ ඒ වගේ ලෝක විනාශ දැන් මං 4ක් දැකලා තියෙනවා. 4ක් දැකලා තියෙනවා. අනේ ඉවරෙච්ච ඊටසේ පහුවෙන මෙන්න කට්ටිය පීට්සා තියනද කියලා අහනවා. මේ නූඩල්ස් හදනවා. හරි මේ ඇවිදිනවා අර මතක නැහැ. අපි හැම චිත්තක්ෂණයකම ওই නිවන අත්දකිනවා. ඒක පේන්න මේ තියෙන්නේ මේක නිවනයි. මේක දැනගන්න මේ පුදුලට කොච්චර සතියක් තියෙන්න ඕනද? කොච්චර සද්ධාවක් තියෙන්න ඕනද? කොච්චර සීලයක් තියෙන්න. එයා හිතන නැත්තම් සීල නැති නිසායි මේ අපස්මාර ලෝකෙ ඉන්නේ කියලා. මේ අමතක වීම සිද්ධ වෙන්නේ කියලා මට වරදින්නේ කියලා සීල නැති හින්දායි කියලා සීල විශ්වාස කෙනාට දන්නවා සීල තියෙන කෙනාටත් වරදිනවා. ඊමණසේක සපසපා ධර්මයට දානවා. සීල පිළියම් කරනවා පිළියම් කරනවා. සතිය නැති වෙන බව දන්නවා. මේ සතියත් අනිත්‍යයි. මේ උනට සතියයි කියලා අතිමන්තයි කියලා නම දාගනි. ශ්‍රද්ධාව බින්දුවට බහිනවා. බුදුරජාණන් වහන්සේටත් බයින්ද හිතෙනවා. ධර්මයටත් බයින්ද හිතෙනවා. ඉතින් වැඩි ආදරෙන්නේ අපි ඉතින් මේ බුදුහාමරට බයින්නේ. මණිකේට මම ආදරම්. මණිකේත් මට ආදරණේ. මණික මට බෂ්‍ය තියෙනවා, කාර් තියෙනවා, ලෝරි තියෙනවා මණිකට පොකවත් නැහැ. ප්‍රශ්නේ නැහැ මණික මම මණිකට ආදරම්. ඔච්චර තමයි බුදුහාමරට කියන්න තියෙන්නේ. ආදරේ වැඩිකමට බයිනවා. ඉතින් මේකට තාරය බැන්නයි කියලා මට බනින්න නැති වෙලාවෙ ඉතින් කේන්ති කියලා වැඩක් නැහැනේ. ඔය අඹ වල්ලේ තියෙන ඉව තමයි මම ඔය කියන්නේ. ශ්‍රද්ධා, වීරිය, සතිය පොකුර පිටි වැඩිනවා. වැඩිචාම අම්බෝ කලන්තය හැදෙන හැටි. ඇත්තටම කලන්තය හැදෙනවා. මොකද අපි අර මම ආයනේ හටගෙන තියෙන ඔය අඹ වල්ලේනේ. පණ්ඩිත සාංශ කියන්නේ gediයට ඊට ගහන්න එපා ගහපිය නැට්ටටම
තොගේ පිටේ වැටෙන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන රූපේ වැටුණා නම් අනිසේරම වැටෙනවාමයි. ආයි රූප ඉවර කළා වේදනාව වලට යන්න දෙයක් නැහැ. එකක් වැටෙනකොට ඔක්කොම වැටෙනවා. මොකද මේ පන්සිවාංශ කියනවා මේ කොහුලණු කෑලි කොහු තේඩා කෑලි බම්බයක් විතර දිගෙව්වා. 4-5ක් කන්න එක කෙනකින් ගැටයක් ගහලා වතුරට දැම්මොත් ඔගේ එක කෙන්දක් එළියට එනවා. අනිත් ටික වතුරේ පා වෙනවා. යට ඒකෙන් ඇදලා ඇදපුවාම එකම එනවා. මොකද ඒක පැත්තෙන් ගැට ගහලා තියෙන ඔක්කොම. කොහොලණු වතුරේ දාපුවම පා වෙනවා. ඉතින් අර ගැටයක් දාලා දාපුවම පහක් එකයි උඩට එන්නේ. පොල් ගෙඩිය ලැබුව පැත්ත වගේ අල්ලපුවම පහම එනවා. මේගොල්ලෝ මේ කායනුපසනාව කරලා වේදනානුපසනාව කරලා චිත්තානුපසනාව කරන්න හදනවා. කායනුපසනාව ඉවරනකොට ඔක්කොම ඉවරයි. ওই අනුපසනාව කරුවත් එච්චරයි. ඒක ඔක්කොම මේ අපිට වෙන්නට මේ චීස් කෑලි වගේ වෙන් වෙන් තිබුණාට ඒව වෙන් වෙලා නැහැ. ඒව එකට තියෙන්නේ. අඹවල්ලෙම තියෙන්නේ. ඉතින් අපි අර එක එක කඩනවා කියන එක ක්‍රමික ක්‍රමේ, රේඛීය ක්‍රමේ. එහෙම නෙවෙයි තියෙන්නේ. ඒවා ඉන්ටිග්‍රේටඩ් එකට බැඳිලා තියෙන්නේ. ඒ නිසා මේ මමය නැති වෙන වෙලාවේ තමයි ඒක තේරුම් ගත්තට පස්සේ තමයි මමය නැති දෙවියන් බ්‍රහ්මයන්ට අසල්වැසියන් තේරෙන්නේ නෑ. Man missing in operation. යුද්ධදී සෑහෙන ගාණක් අතුරු දාන්න උනා. එච්චරයි යුද්ධය ඔබ තමයි ඉතින් ඔයලාට අතුරු දාන්න උනාට කේල් ගහක් කරේ ඇතුළට දාලා මිනි පිටියේ දාලා ගෙදර පිටක් කරනවා. ඒකල රාජකීය සම්මාන සහිතව වල්ලනවා. ඇතුලේ මොකුත් නැහැ. ඇතුලේ නැත්නම් වෙන අල්ලපු ගෙදර තම්බියගේ මිනිහක් හරි තියෙනවා ඇතුලේ. ඒ ඉවර වෙනවා. ඒකට පුදුම බයක් නේ තියෙන. අපි රජයට බයිනවා, ආරක්ෂක අංශවලට බයිනවා, බැංකු ක්‍රම වලට බයිනවා, රැකී රස්සාවල් නැතුවට බයිනවා. මොකද මේ නැති වෙයි කියලා. ඉතින් මේ වට්ටච්චින්න කියලා කියන්නේ ඔක්කොම පොදිය පිටින්ම යන්නේ. ඊට අහල බාල ගහලා තියෙන කුඤ්ඤ ටිකත් ගලවගෙනමයි යන්නේ. ඒකට තියෙන බය. ඒක පුළුවන් ද කියලා අහනවා දෙන්නෙකුට කරටක් දාගෙන යන්න. තව කෙනෙකුට මේ සමස්තයක් වශයෙන් කියලා දෙන්න කරන්න බෑ. ඒක හැම වෙලාවෙම තියෙන එකට අවදි වෙලා යන්තම් ඇති ඔන්න කෙලවුණා. කෙලවයන් පුතේ කෙලවයන් නැලවියන් දුවේ නැලවියන් කියලා ওই කෙලවෙන එකට කාටද ආශිර්වාද කරන්න පුළුවන්. අනේ උඹට කෙලවයන්. අඹ වල්ලම වැටේවා. එක එක වැටෙනවා නම් කමක් නැහැ. බුදුහාර දෙන්න giddiya පිටින්මයි. බුදුහාර දෙනව නෙවෙයි මේ අපි ළඟ තියෙන ඒ දෙයට පොඩ්ඩක් සමාදම් වෙන්න සද්ධාව තියාගනි. සුඛ සම්මෝක මුලැමැදාග බලන්න සතිය තියාගනි. ඕක සීල දෝෂකින් නෙවෙයි. ඒ ස්වභාව ධර්ම හැදිලා තියෙන හැටි. මේක නිතරම කාට් කුට්ට වගේ අනානා බෙදෙනවා. අන්නේ අනල බේබි කපන වෙලාවට විශ්වාස කරන්න බෑ ඊගාවත කොයි එක එයිද කියලා. හැබැයි කොහොම කරුවා 52යි තියෙන්නේ. කොළ 52නේ. එහේ චෛසික 52යි. ඔච්චරම තමයි. ඔය කොහොම කරුවා පඩ ව්‍යාපෝ තේජෝ වායෝ හතර විතරයි. හාරත රූවිත කලාපරිස්කෝප් හතර. ඔය හතර විතර වෙන මොකක්වත් නැහැ. ඊහාරියෝ කාට් කුට්ටම හදපේ ගා සෑහෙන අභිධර්මයේ දන්න කෙනෙක් වෙන්න ඕන. ඔහුගේ සෙල්ලම් ගොඩාක් තියෙනවා. කාට් කුට්ටමේ සෙල්ලම් ගොඩාක් තියෙනවා. ඉතින් අපි දන්නේ ඕමි ගන්න නම් ඉතින් අපි ඒක විතරයි දන්නේ. 304 නම් 304 විතරයි දන්නේ. ඕකේ සෙල්ලම් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක නැතිවීම මේ වගේ පෙන්වන්න ගියාම හරුවචනාචි ඇයි දෙවියන් බ්‍රහ්මයන්ට පේන්නේ නැතු යනවායි කියලා කියන්නේ. පසේපුත්‍රයන් වහන්සේ දෙවියන් බ්‍රහ්මයන්ට දැන ගන්න බෑ. මොකද බණ කියන්නේ? හැබැයි උන්වහන්සේ හොඳටම දන්නවා බඩු ෂුවර් කියලා. රහතන් වහන්සේලා අතර සමහරක් ඉන්නවා දන්නවා කියලා දෙන්නත් පුළුවන්. සමහර අය දන්නවා කියලා දෙන්න බෑ. කියලා දෙන්න බෑනේ මිනිස්සු බයයිනේ මේ මොනවාරි නැතුන් දැන් මේ ඉඳගෙන ඉන්න පෝරකේ ලෑල්ල අදින්න යන්නේ කිව්වොත් මොකಾದ සතුටු වෙන්නේ? තාපොල්ලකින් කොක්කේ තමයි. බුදුන්සේ පෝරකේ ලෑල්ල අදිනවා. ඉතින් දිවදක් කරගෙන ඉන්නේ ඉතින්. බුදු ඇල්ලිලක් නේ අල්ලලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ මේක අතහැරියට ඊගා මොහොතේ අල්ලනවා. අර චිත්තක්ෂණයකටවත් තදංග නිබ්බුති ඒකට යන්නේ හැබැයි මේ නිබ්බුති කියන පදයටත් යනවා මේ නිරෝධ පදයට යනවා විරාග පදයට යනවා සමුච්ඡේද නැහැ විස්කම්බන තදංග සමුච්ඡේද පටිපස්සද්දි නිස්සරණ කියලා පස් ආකාරයට අපි මේක තේරුම් ගන්නවා සමුච්ඡේද කියලා පාඩ තේරෙන පටන් ගන්න ඕ මොකක්වත් නැහැ තමයි කියලා ඒක බැග්යක් එයාට ඒක හිතා ගන්න බෑ මොකක් හරි අපස්මාර රෝගයක් හරි අල්සයිමර් මූලික ලක්ෂණ හරි මොකක් හරි කියලා හිතන තිබුණා කරන්නද දෙක යනකොට තදංග වශයෙන් යනවා එනවා චිත්තක්ෂණයකට තේරෙන්න පටන් ගන්නවා
මට ලෑස්තිලා යන්න පුළුවන් ගුරුවරන් හාමුදුරුවෝ කියනවා ආස්වාසි ඉවරනකොට ඔතෙන්ට යනවා. ප්‍රස්වාසි වෙනකොට තෙන්ට යනවා. තෙන්ට යනකොට හීඳ අඩි දානවා. ඊට පස්සේ සමුච්ඡේද පහාන කිය. විස්කම්බන පස්සේ සමුච්ඡේද වෙනවා. විනාඩි 10ක් 15ක් සැලසුම් කරලා ගිහිල්ලා අරමුණක් නැත්නම්ක ඉන්න පුළුවන්. ඒකට ඒකට සතුටක් ඇති වෙනවා. සමහරෙකුට සමහරට හරි බයක් ඇති වෙනවා. ඊට පස්සේ පටිපස්සද්දි කියලා එකක් තියෙනවා. ඒ මාර්ග ඥාන ඵල ඥානෙ ලැබෙන වෙලාවේ හරි මම මෙතෙක් කර භාවනා කරා කිසිම දෙයකට සම්බන්ධයක් නැහැ. ඉතින් අහසේ සරුංගලේ තියෙන නූල කඩලා ගිහිල්ලා. නැත්නම් ගහකින් කොලයක් නික්මිලා බිමට ඇවිල්ලා නැහැ. තව ඔය පාවි වැටෙනවා. කීක තමයි නිවන කියන්නේ. ඊට පස්සේ නිස්සරණ කියලා කියන්නේ නවලෝකෝත්තර ධර්මයේ නැත්නම් නිවන කියලා මේ කින්නේ අලු වලටත් දඹු වලටත් වතුර වැටෙන වෙලාවක් තියෙනවා. නිවිලා යනවා. ඉතින් ඔය විස්කම්බන එක තමයි අපි මේ මානසික රෝග කියලා කියන්නේ. තනි වුණා, පාළු වුණා, බය වුණා, රහෙන් එලෙව්වා, අසරණ වුණා, මට දැන් බල්ලෙක්වත් නැහැ කියලා ඕකට තමයි බය තියෙන්නේ. ඒක තමයි සමාජයක් හදලා දුප්පතුන් නැති ලෝකයක් හදලා හවුස් ස්කීම් දාලා වයසකයට පයිසක ගෙවල් හදලා පිස්සන් කොටු හදලා ස්පිරිතාල ලෙඩුන්ට හදලා කොල්ලන්න කෙල්ලන්ට වෛශ්‍යාගාර හදලා ජොලි ඉන්නවා. මේ තනි වුණාට පස්සේ මොකක්වත් නැහැ. ඒකයි ආරණ්‍යගත වෙන්න කියන්නේ, රුක්ක මූලගත වෙන්න කියන්නේ, ශූන්‍යගාර කවුරු කාට කියන්නේ? කවුරු හරි යෝගාවචරේ චෝදනා කරනවා නම් කාට හරි මට අරක ලැබුණ නැහැ කියලා මං කියන යෝගාවචරෙක් වෙන්න බෑ. මේ කාට අපිට චෝදනා කරන කවුද වගේ වෙලා තියෙන්නේ? ආයතන තිබුණොත් වගේ වෙන්න ඕන. ආයතන තියෙන ලාභෙට මිසක් මේ මොකද්ද කියන්නේ නරුමකමකට නෙවෙයි. ආයතන වැඩ ගන්න බැරි නම් ඉතින් මගේ කර්මය තමයි. මට මෙහෙම නිසා මේක ලැබෙන්න ඕනේ කියලා කියනවා බුද්ධ පුත්‍රයෙක් වෙන්න බෑ. කවදාකවත් බුදුහමරයන් ගෝලෙක් වෙන්න බෑ. කවදාකවත් විපස්සනා කරන කෙනෙක් වෙන්න බෑ. අයිතිවාසිකම් ඉල්ලන්නත් එපා. ඒ වගේම ඉල්ලීමක් කරන්නත් එපා. දී ලැබෙයි. එමෙ ඉල්ලීම් කළා අයිතිවාසිකම් දිනාගත්තොත් මං කියන කෙලින්ම කක්ක කියලා. ඒ තමයි ලෝකේ කියන්නේ. ලෝකේ තියෙන අයිතිවාසිකම් දිනා ගන්න යනවා. ඉල්ලීම් සඳහා හටන් කරනවා. අරක දියව මේක දියව කියලා චි. හරිම කැතයි. කිසිම තැනක එහෙම එකක් ත්‍රිපිටකයේ සඳහන් වෙලා නැහැ. දින එක දීපන්. බලාපොරොත්තු වෙන්න එපා. දුන්නට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එතකොට ලැබෙන දේෙන් කවදාකවත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔය අපිට මෙතෙක් වෙලා ප්‍රශ්න වෙලා තියෙන්නේ දිනාගත්ත දේවල් වලින් තමයි. හටන් කොල්ල දිනාගත්ත දේවල් වලින් සම්ඩු තියෙනවා. ඉතින් ඒක නැති වෙන ජීවිතයක් හිතන්න පුළුවන් නම් මේමයි වෙන්නේ කියලා භවනාදීක ලැබෙනකොට හිතා ගන්න පුළුවන්. අනේ බුදු හිතට කොහොම මේක නිවන කියලා හිතුණදෝ. කොහොමනම් මේක තව කෙනෙකුට කියලා දෙන්න ඕනේ කියලා හිතුණදෝ. ඊට පස්සේ මේ අවුරුදු 2500 තුල මේ රැස් කිරීම නිවන කරගත්තේ කොහොමදෝ. බුද්ධ학මක් හදාගත්තේ කොහොමදෝ. හිතා ගන්න බෑ. අච්චර ලස්සන බුදුරජාණන්සේ මේ නාගමාණික්‍ය අස්ස බෙට්ටෙන් ගලවලා අරගෙන දුන්නාට පස්සේ ආයෙත් මේක අස්ස බෙට්ටෙන් වහගත්ත හැටි. අර විවේකයේ කියන එක, නිවන කියන එක, එහෙම නැත්නම් මේ අඹවල්ලෙන් ඔක්කොම කඩලා යනවායි කියන එක. ඉතින් මොනවද තාක්ෂණය කියන්නේ එතකොට? මොනවද විශ්ව දැනුම කියන්නේ එතකොට? මොනවද ඒ භෞතික ඥාන කියලා කියන්නේ? බුදුරජාණන් කියනවා මේ භෞතික ඥාන අනුව ලෝක වඩඩකෝ මේ ලෝකේ හදන මිනිස්සු වවන්නේ සුසාන විතරයි කිය. ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. වැඩි වැඩි જાතිය බෝ වෙනවා. යන තැන සෝංකොත් තියෙනවා. දාන්න තැනක් නැහැ. ඉතින් කියන සෝංකොත් හදන්න කියලා රට වටේට බැම්මක් ඉන්න විදිහට මූදු කැම නතර වෙයි කියලා. ලොකු ගලක් ගිහලා මං මරනවාම මූදයිනේ තියෙනවා. ඒක මූදු කැම ඉන්නේ මේක හදලා තියෙනවා. බොරැල්ලේ හදන්නේ ඉතින් ඒක ඉඩන්නේ නැහැ. ඉඩන්නේ. පල්ලි වල දින පොඩි ඊටමයි තියෙන්නේ ඉඩන්නේ නැහැ මේ තෝම වල්ලා ගන්න. අද පියා වෙන ගන්න ගිහිල්ලා ගවල් බේස් එකේ පොලිමට දාගෙන ගියා නම් මේ එක එක මැරනකොට ගලක් ගිහිල්ලා දාන්න. මූදු කාදරේ නතර වෙන්න පුළුවන්. මේ මිනිස්සුන්ට මොලේ නැහැ. මැරණ එකට තිබුණාත් අර ඉන්නේ කාලේට මොලේ නැහැ. ඒ නිසා හැම මූදායින් තියෙන හැම ගලක්ම විකුණන්න ඕනේ. නම කොටන්න දෙනවා මැරුණාට පස්සේ. ලොකු ගලක් දෙනවා ලොකුවට සල්ලි තියෙන කෙනාට. සෑහෙන ගල් ගන්නක් ඇයි. දැන් දාලා තියෙන ගල් වල නම් කොටන්න ගත්තොත් එහෙම දැන් කොවිඩ් වලට 20 ලු මැරලා තියෙනවට හරියම කනගාටුයි. මේ වෙනකොට 2003 දැන් මැරෙන්නේ බෑ. අප්පා මේ කෑ ගන්න හැටියට. කොවිඩ් නැතුව නිකන් මේ හුස්ම ගන්න මතක නැතිලා කී දහක් මැරලාද? ඇක්සිඩන්ට් වලින් කී දහක් මැරෙද? මේ 20ක් අල්ලන්න නටනවා. ඇමරිකාව 2000 ලක්ෂ 2 පැනලා. ඇමරිකාව වගේ රටක ලක්ෂ 2 කියන්නේ මොකද? අලියක්කට ඉන්දියාප්පයක් තරම් නැත්තයි. මේක අල්ලන කෑ ගහනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඔය 7 5කට ගණන් ගන්න.
කොවිඩ් එකේ මොකක්ද ප්‍රශ්නේ? පිළිකා වලින් ඊට වැඩිය මැරෙනවා. ඇක්සිඩන්ට් වලින් ඊට වැඩිය මැරෙනවා. මිනිමරුගෙන් ඊට වැඩිය වැඩි. ඉතින් එහෙමකේ මේ අඹවල්ලෙන් ගල්වලා යනවා කියන එක කොහෙද අපි තැම්පත් කරන්නේ? ඔය ධර්ම කොහෙද තියන්න පුළුවන්? කොතෙන්ද රත්තරන්පත්ති රෝ කොටන්නේද? ගලේ කොටන්නේ? එහෙම කටන්න දෙයක් නැහැ කියන එකයි කියන්නේ. ඉතින් ඒක මේ වැදගත් දේ මේ මට මේක වැටහෙන්න. මේ මට මම නැති වෙලාවෙ වැටහි ගැනීම වැටහින එකටත් වැඩිය බය නොවි සිටීම සද්ධාවෙන් සහියෙන් සිටීම. නෑ මේක සීලවන්තයෙකුට වෙන්න පුළුවන් කියන එක අපි දන්න සීලවන්තයෙකුට එහෙම අසරණ වෙන්න බෑනේ. සීලවන්තයෙකුට තමයි වෙන්නේ. සීලවන්තයෙකුට විතර තේරෙන්නේ. ඒ නිසා ඒ තදංග වශයෙන් වෙන එක දෙවියන් බඹුන්ට මරුන් සහිත ලෝකයට තේරුම් ගන්න අපි චර්යාවක් පවත්වන අවුරුදු 7ක අවුරුදු 7 චර්යාවෙන් පේනවා මේ මනසට මේ නලවන්න විනවන්න මිති මුතු රන් වලින් බෑ. ඌේ බලාගත්තත් ඒ බලා ඉන්න සොක්‍රටිස් වගේ ඒ බලා මොනවා ඇවිල්ලා නැටුවත් උර ගාණක් නැහැ. කොවිඩ් එනවා කියලා ගාලල්ල. දැන් අර වතුර ගණන් ගියා, සීනි ගණන් ගියා, පෙට්‍රල් ගණන් ගාලල්ල. උදන්නෝ එකකින්වත් නෙවෙයි ජීවිතේ පවත්තන්නේ මූලිකම දේ හුස්මේ. නැතුවම බැරි දේ හුස්ම. ඔය දිහා බලන ඉන්න. ඉතින් ඒ මට්ටමට එනකොට මේ ලෝකයාගේ ලෞකික ඥාන, ඒ වගේ මේ ලෞකික අභිවෘද්ධිය එතන මේ යටිතල පහසුකම් වලට මොකද්ද හම්බෙන්නේ තැන කියලා පොඩ්ඩක් හිතන්න. ලෝකෙම කාටවත් ඔක වැටහෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් වැටහෙන මනුස්සයාට මේ ලෝකේ හදලා තියෙන ජාත්‍යන්තර සම්මේලන සම්මන්ත්‍රණුන් ඇති වැඩේ මොකද්ද? යටිතල පහසුකම් වල ඇති වැඩේ මොකද්ද? අපි ආර්ථිකව සංවර්ධනය වුණා කියලා ඇති වැඩේ මොකද්ද? මේ වල්ල පිටිම වැටෙන එකයි බලන්නේ. ඉතින් ඒක මේ බාහිරේ සහතික වීම තමයි ශාසනය කියන්නේ. දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයට තේරෙනවා මේ මිනිස්සයා මාව නලවන්න බිනවන්න රන්මිනි මුතු වලින් බෑ. ඒ නැත්තම් ලාභ පාඩු දෙකට සැලෙන්නේ නැහැ. ජය පරාජය දෙකට සැලෙන්නේ නැහැ. අනුන්තුරං සුභාසුභං මොකටද ගණන් ගන්නෑ. මොනවදෝ එක්ක වර්තමාන මොහොත බැලන්ස් කරගෙන ඉන්නවා. ඉතින් ඒ දේ මේ අනුන්ට තේරෙන එකයි තමන්ට තේරෙන එකයි අතර වෙස්ට් එක දිගටම පරිශන කරනවා භාවනා කරන එක්කනට මම යන්නේ නිවනට කියලා දැනගන්න නිවන් පැත්තට යනවා කියලා දැනනකොට කොච්චර කල් යනවද කියලා. කියන්නේ මම මගේ නැතිවීම නිවනයි කියන එක ඒ කෙනාට සෞඛ්‍ය සම්පන්නව තේරුම් ගන්න. අමාරු. ඒගොල්ල කරන්න හදන්නේ මේ සතිය පිහිටවල සතියෙන් ලෙඩ සෝග සුව කිරීම මැනලා තියෙනවා දැන්. හැබැයි ලෙඩ රෝග නොවීම වෙන්න මනින්න බෑනව. මේ සතියෙන් හිටියොත් ලෙඩ රෝගේ එන්නේ නැහැ. මොකෙන් මනින්නේ? ඇවිල්ලා ලෙඩ රෝගේ සනීපෙන එක නම් ලෙඩ රෝගෙන් ප්‍රමාණයෙන් මනින්න පුළුවන්. එන්නේ නැති එක බුදුහාමුදුරු දුන්නේ එතනනේ. ඒකටනේ ආගමක් පිළිටවන්න බැරි. සංස්ථාවක් පිළිටවන්න බැරි. පදනමක් පිළිටවන්න බැරි. නොවීන අතර කිරීමනේ කරන්නේ. නමුත් බුදුහාමුදුරු දැක්කා ඒක දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකෙට පෙන්වන්න පුළුවන්. ලෙඩ නොවි බේරෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම නැති වෙන එක තමයි එක වැඩි. නැති වෙලා යනවා. ඒකත් ඔය මරණ මොහොතදී හෝ පිරිනොම් පාන වෙලාවදී හෝ රහත් වෙන වෙලාවට ඉස්සෙල්ලා ලක්ෂ කෝටි වාරයක් ඕක සිද්ධ වෙනවා. සිද්ධ වෙන වෙලාවදී මේකට සමාදම් වෙන එක, මේකට එළඹ පිළඹ වාසය කරනවා කියන එක පැවිද්දෝ තේරුම් අරන් තියනවාද? නැත්නම් බුද්ධ ආගමේ ප්‍රධානම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන භික්ෂුන් වහන්සේලා මේක තේරුම් අරන් තියනවාද? භික්ෂුණීන් තේරුම් අරන් තියනවාද? උපාසක උපාසිකාව තේරුම් අරන් තියනවාද? බැලුව බැලමට නම් එහෙම උත්සාහයක්වත් නැහැ. එහෙම තේරුම් ගත්තොත් අබැක්කයක් විදිහට සලකලා රෙස්කියු ඔපරේෂන් තියනවා පුළුවන් තරම් යාවට නැවත මම ආයනේ ඇති කරලා දෙන්න. ආයෙ ගිහිල්ලා මම දැන් මේ අඹ වල්ලට ෆිට කරලා දෙන්න ආයෙසර වැටුණාට පස්සේ ආයෙ හේතු කරන්න බඩ් කරන්න ක්‍රම හරියට තියෙනවා. නැත්නම් වැටෙන එකට මේ සූදානම් කරන්න කටක් කරලා කියන්න පුළුවන් ද දෙමව්පියන්ට දරුවන්ට සුබවතන්න පුළුවන් ද නිවන් සැප ලැබේවා කියලා. ගුරුවරයෙකුට පුළුවන් ද ගෝලයාට සුබපතන්න නිවන් සැප ලැබේවා කියලා. නෑ මරුණට පස්සේ පුළුවන්. පණ්ඩිතසාංශ කියන බුරුමේ මේ ලංකාවේ මිනිසුන්ට බණ කියනකොට නිවන කියන වචනේ ගුරු බණ කියන හාමුදුරුවෝ කටෙන් ගිලිනකොට සාදු 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 කියනවා. තරම් අගේ කිය. ඊට පස්සේ හාමුදුරුවෝ කියනවා ලංකාවේ හරි ලේසි නිවන් දකින්න මරුණට පස්සේ ඔක්කොම නිවන්.
නිවන් සැප ලැබේවා කියලා බෝඩයක් ගන්නවා. ඉන්න කන්නම් කියන්නේ. ඒ කිව්වට පස්සේ මෙයා හෙට පිස්සු කෙලියොත් එහෙම. දැන් නිවන් සැප දීපේවා කියලා දුන්නාට පස්සේ හෙට පිස්සු කෙලියොත් එහෙම තියා දීපු ත්‍යාග දීපේ කරත් අප්සෙට්. දෙන්නේ ඕනම ජඩේ මරණයට පස්සේ අසවල් උපාසක උපාසිකාට නිවන් සැප ලැබේවා කියලා දාන කංකුම් වගේ කියලා කියන්නේ ලංකාවේ නෙවෙයි. හරි ලාභයි. මැරෙන්න විතරයි ඕන කරලා තියෙන්නේ. මොකද ඉම්මෙ පිට පණ තියෙන කෙනෙකුට නිවන් සැප ප්‍රාර්ථනා වෙනවා කියලා කියන්නේ සීදීනසී කියන්නේ. එපිස්ටමොලොජිකල් සියුසයිඩල් කියලා කියනවා. මේක ඥාන විභාගීය සීදීනසා ගැනීමක්. මේ අඹ වල්ලෙන් ගැලවිලා වැටෙන එක. අන්න ඕකට හැදාගෙන ඉන්න පුළුවන් නම් ඒ යන්නේ ඉස්සලා නැති වෙන්නේ ඉස්සලා චිත්තක්ෂණයයි නැතුණට පස්සේ චිත්තක්ෂණය මොකද හිතන්නේ නමුත් ඒකත් සිද්ධ වෙනවා. ඒක තමයි නිරෝධය කියන්නේ. ආහනෝක තියා බැලුවොත් මේ අතරමැද තියෙන මෙච්චර වටිනා මේ නෛර්යානික වූ නවලෝකෝත්තර වූ මේ චිත්තක්ෂණය අල්ලනවායි කියන එක මනසකට තියා දැනුමකට තියා මොනම දෙයකටවත් අහුවෙන්නේ නැහැ. හැබැයි අහු නොවෙන්නෙත් නැහැ. අහු නොවෙන්න ඕන අපිට මෙච්චර ඉඳගෙන මේක ගැන කතා කරන දෙයක් නැහැ නේ. එහෙනම් බුදු කෙනෙක් පහළලා කියන දෙයක් නැහැ නේ. ඒත් ඕකද බුදුහාමරෝ කියයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මයිටි බුදුහාමරෝ ආපුවම ඕකද අපි බලාපොරොත්තු වෙන්නේ. එතන රහතන් වහන්සේ නමක් ඇවිල්ලා අපිට ওই ටික කියයි කියලා බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මෙච්චර දාන දීපන් මෙච්චරක් හම්බ වෙනවා කියලා මේ වැල්පොලි ක්‍රමයට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන හැටිද උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක තන්නේ කර මානවය නම ගැරීමක් ගංජා වලට වැඩිය අබින් වලට වැඩිය කොරෝනා වලට වැඩිය භයානක දෙයක්. ඔය ආගම අපේ ඔළුවට දාන්න හදන්න. ඔය මේ වෙලා ඕ නිවන් යනවා කියලා. අපි පස්සේ කෝච්චියේ ඉන්න අන්තිමේකේ ඔයගොල්ලෝ යන්නකෝ ඉස්සලා කියලා ඒ ගරා ගන්න කට්ටිය පස්සේ එන්නේ. කියකට හම්බ ගන්න කට්ටිය අපි පස්සේ කෝච්චියේ ඉන්න පස්සේ අන්තිම බස් එකේ ඉන්න. ඔයගොල්ලෝ යන්නකෝ ඉස්සර වෙලා කියලා. ඉතින් අහුවොත් නෙමෙයි ඔයගොල්ලෝත් එහෙදි අපි හම්බ වෙනවද කියලා නෑ අපි අපායට ගියොත් නම් අපි හම්බෙන්න පුළුවන්. ඔය බෑ. අනේ මේවා කන නරුම જાතියක් ඉන්නවනේ. මේ ලනු කන මේ ලස්සන මේ දේශනා කරලා තියෙදි. නැත්නම් ඒකේ වටිනා දේ තමයි Taman ඒක තේරුම් ගත්තත් ඒක ලෝකයාට වැටහෙන ටික කාලයක් යනවා. මලක් පිච්චාම සෝදයි කියලා තේරෙනවනේ. කඩදාසි මල් නෙවෙයිනේ. ආන්නේ වගේ මම තේරුම් අරගෙනද නිවන තියෙන්නේ. මම තේරුම් ගන්න කොච්චර කාලයක් ඇයිද මයි ළඟ ඉන්න මිනිස්සුයෙකුට මට කොක්ක ගැහුවට වදින්නේ නැහැ කියලා තේරුම් ගන්න. හැම කෙනාගේම වැඩි කොකු ගහන එක බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා මම කවදාකවත් ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒකට ලෝකයා මයිත් එක්ක ගැටෙන එක කවදාකවත් නතර වෙන්නෙත් නැහැ කියලා. ඉතින් අසාධාරණ වචනයක් වගේ ඒක. කොච්චරක්වත් අර නාටාම්බියා මුට්ටේට කොක්ක ගහන්නේ. අර ලස්සනයි කොක්ක මන් ටිකක් හදන්න හිතාන ඉන්නේ. මේ ලීෂි එක හදන්න අමාරු නෑ. මේ කරේ තියාගත්තාම එක් කැටලකින් මුට්ටේ කොනාල්ලනවා ඇත්තේ කොක්ක ගහ ගන්න. ඉතින් ගෝනිනේ දැන් එම්බ දාන්න බෑ දාපුවම හිල්ලෙනවා. නැත්නම් නාටම්බෙට අල්ලන්න බෑ. ඒ කොක්ක ගැහුවට බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා රබර් බෝලකින් ගැහුවට කළු ගලකට වදින්නේ නැහැ. පච්චු දාවත්තන්දී. කොක්ක ගහන්න පුළුවන් වෙන්නේ මෙලෙක් පොළද දේවල් වලට විතරයි. හයිය දේවල් වලට ගලක් උස්සන්න බෑ කොක්ක ගහලා. හරි ලස්සන කොක්කක් මම දැක්කා අයිස් කුටි අල්ලන්න හදලා තියෙනවා. අයිස් ෆැක්ටරි එකේ මේ අඬුව වගේ අහුවෙලා ඉර කරලා අල්ලපුවාම අයිස් කුටි මෙහෙම තද කරලා බදනවා. අයිස් කුටි තනි කර ගලක් යකඩ වගේ මේ අල්ලන්න හදලා තිනවා දෙකක් අහුවලා හිර වෙන්නේ. හරියට කම්මල් කාර්යය රත් වෙච්ච යකඩ අල්ලනවා වගේ. ගල් එහෙම අල්ලන්න බෑ. ගලට කොක්ක වදින්නේ නැහැ. දියමන්ති වලට කොහොමඩක්වත් බෑ. ඒ නිසා දියමන්ති වලින් කඩුවක් හැදුවොත් කියනවා දියමන්ති කඩුව කපන්න මොකක්ද දෙයක් අර ලෝකේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මේ මොනක්වත් නැති දේ අල්ලන්න දඟලන මිනිස්සයා මොකාටවත් අහුවෙන්නේ නැහැ. හැබැයි වෙලා තියෙන ඌට බයක් ඇති වෙනවා ඒකට. ඒ තමයි සයිකියාට්‍රික් කියලා කියන්නේ. ඒ නැතිවීම පිළිබඳ බයෙන් තමයි මේ ඇති ලෝකයක් මායයම අවලා තියෙන්නේ. බුදුන්ස කියනවා කොහොම තිබිච්චයි මායයට තියාගන්න කියන්නේ. ඔයාට තියෙන ඔය ලෝක පැලිරි තියෙනවා. ක්ලීවේජස් තියෙනවා. ආන්නේක දිහා පොඩ්ඩක් බලන්න. මේ නිර්මාණය කරන ලද්ද හැම වෙලාවෙම සිහි නැතිවීම, සිහි මද වීම මේ අතරමැග මල් පැන්නුම් ඉර පැන්නුම් රාශියක් තියෙනවා. ඒකම බලන්න. ඔය කොයි ශ්‍රී ලංකාරයා හිටියත් ඒ අමාරු තදබාර වෙලාවට මූට සීන නැති වෙනවා. ඩක්කල සීය නැති වෙලා ආපහු එන වෙලාවක් එනවා. ආනේ ඒක නිවන කියලා ඒක නිවන් දොරටුවක් කියලා බලාගෙන අපි ටික හම්බයන්ට කොහොමද තේරෙන්නේ කියලා. උච්චින්න භව නෙත්තිකෝ තථාගතයන් වහන්සේගේ කය තිබෙන්නේ සිඳින ලද භව නෙත්තිය ඇතිවයි. භව නෙත්තිය සිඳින ලදුවයි තියෙන්නේ කියලා මේ විදිහට උපමාවක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා.
ඉතින් මෙතන කියවෙන හැටියට දිව්‍ය බ්‍රහ්මාදීන් දකිනවා තථාගතයන් වහන්සේ ජීවමානව සිටිනකොට. නමුත් මේක අපි තේරුම් ගත යුත්තේ අර කලින් දැක්වූ උපමා කීපය අනුවයි. අර මුලින් සිඳින ලද ගස, උගුල්ලා කෙලින් තබන ලද තල් ගස පිළිබඳ උපමා. ඒ බුදු පියාණන්ගේ ඒ විමුක්ත පුජ්‍යලයාගේ එක් එක් ස්කන්ධය පිළිබඳව සඳහන් වෙන්නේ රූපාදී ස්කන්ධයන් උච්චින්න මූලෝ තාලා වත්තු කතෝ ඔය විදිහට. එතකොට අන්න අර දැන් තල් ගහක් එහෙම උගුල්ලලා තියෙනකොට ඈතදී කෙනෙක් ඕන කෙනෙක් හිතන්නේ මේක මේ වැඩෙන තල් ගහක් කියලා. මුලින් සිඳින ලද ගහක් ඈතදී දකින්න කෙනෙක් හිතනවා ඇත්ත වශයෙන්ම මේක ගසක් කියලා. ඒ අදහස තමයි මෙතන මේ අඹවල්ල පිළිබඳ උපමාවෙත් තියෙන්නේ. නටුව කපන ලද අඹවල්ලක් වගේ. මේ දෙවියන් මිනිසයන් දකින්නවා කියලා කියන්නේ කුමක් නිසාද? දිව්‍ය මිනිසයන් තථාගතයන් වහන්සේ දකින්නවා කියලා කියන්නේ අර ශරීරය දැකීමයි, කය දැකීමයි. තථාගතයන් වහන්සේ දකින්නවා කියලා බොහොම දෙනෙක් කල්පනා කරන්නේ අන්න කය දකින්න තාක්. ඒ වගේම මේ සූත්‍රේ නම් සඳහන් වෙන්නේ නැහැ අවුරුදු 5000කට පස්සේ තථාගතයන් වහන්සේ ආයි අපිට දකින්න ලැබෙන බවක්. කොහොම හෝ වේවා දැන් මෙතනත් පෙන්눔 කරනවා යම්කිසි ගැඹුරු ධර්මයක් මේකේ යටින් තිබෙන බව. ධර්මාවබෝධය සඳහා ඊටාම උපකාර වෙන සම්මා දිට්ඨිය පිරිසුදු කර ගැනීමට ඊටාමත්ම උපකාර වන කාරණයක් මේ තථාගත ප්‍රශ්නයට බුදු පියාණන් වහන්සේ පිළිතුරු නොදීම පිළිබඳව ප්‍රශ්නයේ ගැබ් වෙලා තිබෙන බව අපට හිතා ගන්න පුළුවන්. මේක ඊටාමත්ම පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් තමයි සංයුක්ත නිකායේ කන්ද සංයුක්තයේ එන යමක සූත්‍රය. යමක නැමැති භික්ෂූන් වහන්සේ කෙනෙකුට එක්තරා පාපක දෘෂ්ටියක් කියලා කියන වැරදි අදහසක් ඇති වුණා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් වගේ වැරදි අදහසක්. ඒ යමක භික්ෂූන් වහන්සේ කල්පනා කළා තථාහම් භගවතෝ ධම්මං දේශිතං ආජානාමි. යථා කීනාසවෝ භික්ඛු කායස්ස බෙහෙදා උච්චිජ්ජති විනස්සති න හෝති පරම්මරණ. භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අනුව ශීනාශ්‍රව භික්ෂුව කය මිදී යාමෙන් පසු උච්ඡේද වෙයි. මරණින් මත්තේහි නොවේයි. යන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද හැටියට මම තේරුම් ගනිමි. කියලා ඔය විදිහට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විමුක්ත භික්ෂුව මරණින් මත්තේහි උච්ඡේද වෙනවයි කියන අදහසයි කියලා ඔය විදිහට කියමින් ගියා අර යමක භික්ෂුව. මේක අහලා අනිත් ස්වාමින් වහන්සේලා එකතු වෙලා මේ දෘෂ්ටි ඉවත් කරන්න බොහොම උත්සාහ කළා. එහෙම කවදාවත් බුදුරජාන් වහන්සේ දේශනා කළේ නැහැ කියලා. ඔය විදියට. නමුත් බැරි වුණා. බැරි වුණාම මේ භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා සාරිපුත්ත ස්වාමින් වහන්සේට ආරාධනා කළා. මෙන්න මෙහෙම අපේ මේ යමක ආශ්‍රමතුන් වහන්සේට මෙහෙම මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. කරුණා කරලා ඇවිල්ලා මේක දුරු කරන්න කියලා. සාරිපුත්ත ස්වාමින් වහන්සේත් මෙතනට වැඩම කරලා යමක ස්වාමින් වහන්සේගෙන් මෙහෙම දෘෂ්ටියක් තියනවාද කියලා අහලා කාරණේ ඇත්ත බව හෙළි වුණාට පස්සේ ඔන්න ඊළඟට ප්‍රශ්නෝත්තර ක්‍රමයකින් අර මිත්‍යා දෘෂ්ටි ඉවත් කරන්න උත්සාහ කරනවා. මොකද්ද පළමුවෙන්ම ඉදිරිපත් කළ ප්‍රශ්නෝත්තර ටික? අපි අර කලිනුත් අනුරාධ සූත්‍රයෙන් උපුටා දැක්වූ බුදු පියාණන් වහන්සේ අනුරාධ ස්වාමින් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නමයි. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය. ඒ අවස්ථා වශයෙන් පියවර වශයෙන් අපි දැක්වුවා අවබෝධ කරගන්න පහසු වීම සඳහා. පළමුවෙන්ම ශාරිපුත්ත ස්වාමින් වහන්සේ අහනවා මෙන්න මෙහෙම. අපි කෙටියෙන් සලකා ගත්තොත් ඇවැත්නි යමක රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ඇවැත්නි. යමක් අනිත්‍යද එය සැපද දුක්ද? දුකයි ඇවැත්නි. යමක් අනිත්‍යද දුකද වෙනස් වන ස්වභාවයද එය පිළිබඳව මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි කියා හිතා ගැනීම. කියා ගැනීම සුදුසුද සුදුසු නැත කියලා. අන්න එතකොට පළමුවෙන්ම ත්‍රිලක්ෂණය පිළිබඳ ප්‍රශ්නෝත්තර ක්‍රමයකින් අනාත්ම ලක්ෂණය මතු කරගත්තා. ඒක පළමු පියවර. ඊළඟට ඒ මතු කරගත්තු අනාත්ම ලක්ෂණය 11 ආකාරයකින් සම්මර්ෂණය සඳහා යොදවනවා. එහෙමනම් ඇවැත්නි යමක එම නිසා යංකින්චි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දූරේ සම්තිකේ වා සබ්බං රූපං නේතම් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ආදී වශයෙන් යම් රූපයක් අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට අයිතිද ආධ්‍යාත්මිකද බාහිරද රළුද සියුම්ද හීනද ප්‍රනීතද ළඟ හෝ ඈත හෝ වේද මේ කියන්නේ හැම රූපයක්ම
රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම. ඒ පිළිබඳව මෙය මගේ නොවේයි, මෙය මම නොවේයි, මෙය මගේ ආත්මය නොවේයි යනාදී වශයෙන් සම්මර්ෂණය කරනවා කියලා ඒ විදිහට එක් ස්කන්ධය පිළිබඳව ප්‍රකාශ කරලා ඒ විදිහට යථාභූත වශයෙන් දැකීම නිසාම නිබ්බිදාව ඇති කරගෙන නිබ්බිදාවෙන් කෙනෙකු විමුක්ත වෙන ශීනාශ්‍රව තත්වයට පත්වෙන ආකාරය ඒ දෙවන පියවර වශයෙන් අර ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් යමක ස්වාමින් වහන්සේට ඒත්තු ගැන්නුවා. මෙතනත් ඇත්තටම දැනගන්න ඕනේ මේ විදිහට අර කෙනෙකුගෙන් අහන්න පුළුවන් එන්නේ යම් රූපයක් අතීත නාගත වර්තමාන කාලත්වයට අයිතිද බහිද්ධාවා අජත්තං වා හෝලාරිකං වා සිකුමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා කියලා දැනගන්න රූප සංඥා දක්වාම නැත්නම් රූපේ ගෙවෙනකම්ම භාවනා කරපු කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් ආනාපාන ගෙවෙනකම් භාවනා කරලා තියෙනවා. සක්මන් කරන එක සක්මන ඉබේ වෙනකම් භාවනා කරලා තියෙනවා. දත්ම දිනලට හොඳට සතිය පිටලා හැම පහරක්ම සතිමත්ව කරලා අන්තිමට ඒක ඉබේ වෙනකම් සක් භාවනා කරලා තියෙනවා. දාහනේ වන්දනෝට පිටක් පාසා මෙනෙහි කරලා ඒ ඔක්කොම මෙනෙහි කරමින් ගියත් ඒ සියල්ලම ඉබේ සිද්ධ වෙන තැනට යනකම් භාවනා කරනවා. ඊට පස්සේ තමයි ඒ දැකපු ඒ ආනාපාන රූපේ, වම දකුණ රූපය, දත්ම දින රූපේ ඕනම රූපයක් මේ අතීත නාගත පච්චුප්පන්න වශයෙන් මේ දැක්කොත් හරියට දැක්කොත් ඒකේ මමෙක් නැහැ. ඒකේ ළඟ දුර නැහැ. ඒකේ සියුම් ගොරෝසු කියලා එකක් නැහැ කියලා ඒකල සාකඩ දාන්න පුළුවන්. ඉතින් එහෙම නොකර අනිත්‍යයි දුකයි අනාත්මයි කන අනිත්‍යයි දුකයි අනාත්මයි රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි චක්කු විඥාන අනිත්‍යයි දුකයි අනාත්මයි කියන විශාල බයිලා ටිකක් තිබ්බ පහුගිය දවස්වල ලංකාවේ. එහෙම භාවනා නොකර මේ කය අනිත්‍යයි දුකයි අනාත්මයි ස්පර්ශ අනිත්‍යයි දුකයි අනාත්මයි කාය විඥාන අනිත්‍යයි දුකයි අනාත්මයි කාය ස්පර්ශ අනිත්‍යයි දුකයි අනාත්මයි කාය ඉතින් වාදකම්මල කමඨාන් සුද්ධ කරන්න ගියාම මුළු ත්‍රිපිටකයේම කියනවා මේ මොකක්වත් භාවනා නොකර ඉලිස්න බාන්නක අපේ ස්වාමීන් වහන්සේ අපිට පුදුම විදියට නිවන කියලා දුන්නානේ දැන් ඔක්කොම කියන්න දන්නවනේ ඉතින් මේ වගේ එකක් තමයි මම පාවොක් ගිහිල්ලා දැක්කේ අනේ මේ මං නම් කිව්වට තරහ වෙන්න එපා මං ගිහිල්ලා කියන්නේ මේ මම නිකන් ඉඳලා නෙවෙයි මුළු පාවොක් පොත් සෙට් එකම පිටු 1000ක් බුරුම් භාෂාවේ සිංහලට දැම්මා මං ඉතින් මේ අනිච්ච දුක්ඛ අනාත්තම් කියලා ඒගොල්ලෝ එහෙම කියන්න පුළුවන් නම් ඒ ඥානෙ ලැබෙනවා යාට ඉතින් මේ විකාරේ මම දැක්ක බුරුම භාෂාව ටිකක් දන්නේ හින්දා. මේ විකාර දෙන්න ඕනේ නැහැ මේ යථාභූත ඥාන දර්ශනේ තියෙනවනම් මේ එක රූපයක් කරගන්නකෝ. ඔය ඔක්කොම රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥා මොකක්වත් එපා. එක රූපයක් ගන්නකෝ. සංසාරේ දුක නැත්තම් මේ කාම ලෝකේ නැති කරන්න ඒ රූපේ සරණ යන්න. අති නැත්නම් හුස්මට හිත යොදන්න සිංහලෙන් කියනවා. හුස්මට හිත යොදන්නේ මොකටද? මේ ලෝකයක් අංකටලතල වලින් හුස්ම කියන දෙයට සීමා කරන්න. ඒතර කාමේශා කාම සංඥා දෙකම මේ ආස්වාද ප්‍රසවාස ආයු පොට්ටබ රූපේට නතු කරලා ආඩේට තියලා අයින් කරන්න පුළුවන්. චිත්තක්ෂණය මම මේ කියන්නේ හැමදාම කරන්න කියලා නෙවෙයි. ඊට පස්සේ මේ බලපු ආස්වාද ප්‍රසවාසයේ ආස්වාද ප්‍රසවාස දෙකම සම වෙනකම් බලන්නකෝ. ආස්වාද ප්‍රසවාස දෙකම තුනී වෙනකම් බලන්නකෝ. ඊට පස්සේ මේ තිබිච්ච ආස්වාසේ නැහැ කියනකම් බලන්නකෝ. එතකොට කියනවා ආස්වාද ප්‍රසවාස රූපේ රූප සංඥාවක ප්‍රතිස්ථාපනය උණයි කියලා. අන්නේ රූප සංඥා ප්‍රතිස්ථාපනයේ උනත් චින්තාමය ඥාන වැඩ කරනවා. එතකොට යාට කියන්න පුළුවන් මේ නැති වුණාට පස්සේ ආස්වාද ප්‍රසවාස රූපය ඒක අතීත අනාගත පච්චුප්පන්න කොයි වෙලාවෙ බැලුවත් ඔච්චර තමයි තියෙනවා කියලා බැලුවොත් තියෙනවා. නැහැ කියලා බැලුවොත් නැහැ. ඒක ගොරෝසු වෙලාවක තියෙනවා සියුම් වෙලාවක තියෙනවා දෙක තුලම නැස්චාර්ත පදාර්ථයට බලනකොට ගොරෝසු සියුම් දෙකම එකයි. ප්‍රණීත අපණීත කියලා බැලුවත් නැස්චාර්ත පදාර්ථයට බලනකොට දෙකම එකයි. දුරේ සාන්තිකය කියන එකත් එකයි. ඕලාරිකයි සුකුමයි කිව්වත් එකයි. ඒ නැස්චාර්තේ දන්නේ නැතුව මේක ගලප ඉන්න ගියාම ඒකේ නාමේ චින්තාමය ඥාන වල පටලවිලක් වෙනවා. ඒකේ ලොකු දියුණුවක් පහුගිය ටිකේ සිද්ධ වුණා. මිනිස්සු ගොඩක් ත්‍රිපිටකයේ කියුවා. ඒ වගේ මේ වගේ අනිච්ච දුක්ඛ අනාත්තම් භාවනාවක් කියලා දුන්නා. කියලා දීලා කියවන්න පටන් ගත්තා. ඉතින් මම ওই මැටි අම්බලමේ ගිහිල්ලා මම හිතන්නේ 97 98 වගේ පටන් අරගත්තා ඒ එළියට ගිය වෙලාවක. ඉතින් ඒකෙදි සතිපට්ඨාන සූත්‍රය කියලා මම හිතන්නේ දේශන 20 ගාණක් විතර කරා. ඒකෙදි කිව්වා කිසිම තැනක සතිපට්ඨාන සූත්‍රය අනිච්ච දුක්ඛ නැත්තන් නැහැ. ඒ තියෙන්නේ ඒක කරපු කට්ටියට යම් මට්ටමකට ගියාට පස්සේ ඒ රූපේ දිය වුණාට පස්සේ
නැත්නම් රූප සංඥාවක් වුණාට පස්සේ ඒ රූපෙට දාලා අනිත්‍යවත් අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියලා බලත හැකියි. ඒක මේ රූප සංඥා මට්ටමට යන්නේ නැතුව මේක මේ gedi pitin තියෙද්දි මේක අනිත්‍ය දුක්ඛ අනාත්තම් කියලා කිව්වනම් මොලේ ක්‍රේල් වෙන එක විතරයි වෙන්නේ. ඔළුව ක්‍රේල් වෙනවා කොණ්ඩේ නෙවෙයි. පිස්සු හැදෙනවා. ගෙදර ගෑණි මරනවා. දරුවෝ මරනවා. ඇයි මේ තියෙන දේට වෛර පහළ වෙනවා. ඒක වෛර පහළ වෙන්න අමෝරාවෙන් කිරුවොත් වෛර පහළ වෙනවා. ඔයක උච්ඡේදවාදයට වැටෙනවා. නාස්තිකවාදයට වැටෙනවා. නමුත් බලන්න හිටියොත් ඒක ඉබේ කරලා දෙනවා. මේ ආනපන මේ හොඳට තිබුණ ආනපන නැති වෙනවා. මේ වම දකුණ කියලා ධක්මං කරපගෙන නොදැනී යනවා. මේ හොඳට සීයෙන් බුද්ධියෙන් වැඩක් කරනවා අන්තිමට බලනකොට බඩේලි ගියා වගේ මොකක්වත් බදක නැහැ. වැඩි හොඳටම සීයෙන් කරලා තියෙනවා මතක නැහැ. ආනේ මේ මට්ටමට මේ සියලුම රූප මේ සියලුම ක්‍රියාකාරකම් ඒ රූප සංඥාව දක්වා දී කරන්න ඕනේ. ඔක්කොම නම් කරන්න ඕනේ එකයි කරන්න ඕනේ. අනිත් ඒවා අන්වේ ඥාන වලින් කරන්න පුළුවන්. ඊට පස්සේ ආඩ කියත හැකි ඔක කෙරුවත් නොකෙරුවත් හැම එකෙම තියෙන ඔච්චරයි. ඒ රූප සංඥා බවටපත් වුණාට පස්සේ අතීත අනාගත පච්චුප්පන්නං වා යන් ඕලාරිකං වා සුඛමං වා යන් දුරේ සම්දිකේ වා හීනං වා පනීතං වා අජ්ජත්තං වා බහිද්ධාවා. එතෙන් යන්නේ නැතුවම රාමෙන් කියලා දෙන එක තමයි මේ විශ්වවිද්‍යාලවල කරන්නේ. ගුරා දන්නෙත් නැහැ, ගෝලයා දන්නෙත් නැහැ, කවදාකවත් භාවනා කරලා නැහැ. මේ රූපේ මේ දිහා භෞතික විද්‍යාවෙන් බලපන්, රසායන විද්‍යාවෙන් බලපන්, ජීව විද්‍යාවෙන් බලපන්, zoology වලින් බලපන්, බොටනි වලින් බලපන් කිව්වම ඌ zoology කෙනෙක් වෙනවා. බොටනිස් කෙනෙක් වෙනවා. පිස්සු ඩබල් මගේ ඔළුව ක්‍රියල් කරනවා කන්ඩිෂනින්. එවනේ එකක් දිහා බලන්න ඕනම කෙනෙක් බලන ඊට පස්සේ ඔක දී වෙලා යන එකට මේ අවුරුදු 4 ළමයි කතා කරලා කියන්නේ. 4 පන්ති ළමයි කතා කරන්නේ. ඒ ළමයින්ට එච්චර අමාරු නෑ දී වෙලා යනවා දකින්න එක. ඒ නාකි වෙන්න තමයි ඔය ඇටුම් බහිනවා කියලා එකක් තියෙන්නේ. මෙට්ටහි වෙනවයි කියලා එකක් තියෙන්නේ. ඉතින් කටපාඩම් කරගන්නවා එන දිගට අනිත්‍යයි දුකයි අනාත්මයි රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥාන අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කුපස්ස සම්පස්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු සම්පස්සේ වේදනා අම්මට රූපාදකමලයි දත් ගැලවිලා යනවා ඉස්සරහා. අයි මේ අපබ්‍රන්ත වචන කියලා ඉතින් හරණේ ස්වාමීන් වහන්සේ කියනවා ඒක liverලා. අයි ඉතින් දන්නවනේ අනිත්‍ය දුක අනාත්තයි කියන්නේ. ඉතින් ඊ දවස්වල එනවා ලොකු සංසිකාවට ඊළඟට මේ ගුරුනාථගෙම ගිහිල්ලා පොඩ්ඩක් අහගන්න මට ඒක දන්නේ නැහැ. වාඩිලා කොච්චර ඉන්න වාඩි වෙලා ඉන්න බෑ. හැබැයි ප ဋ ාණේ කටපාඩමින් කියන්න පුළුවන්. අයියෝ යහ කන්දේ නටපො නැටිල්ලක් මේ ප ဋ ාණේ උගන්නන්න කියලා පස්සේ තමයි ඥානන්ද සාංශයට කිව්වේ කතා කරලා මේ මොළවල් මේ නමලගේ ඔළුව නරක් වෙලා තියෙන ලයිස්තු කටපාඩම් කරන ඇස් දෙක වහගෙන නිවනේ නිවීම දේශනා කරන්න කිව්වා මේ කට්ටියට මේ බලන පේන අත ගන්න දෙයක් බල්ල ඒක දිවෙරණකම් බලන්න. මේ ප ဋ ාණ දේශනා කර කර ඉන්නේ නැතුව එක මහත්යෙක් දෙනවා මං හයේ කුටි දැව්වා ආර්ය වංශ සූත්‍ර දේශනාව. ඇඬෙන්න දෙනවා. හැබැයි පැවිදි වෙලා නැහැ. බයියේ ගියේ. මට හිතුණා යකෝ මේ අහන මම බෙල්ල කාගෙන මැරෙන්න ඕනේ කියලා. ඌට තාම මෙච්චර දන්නේ කාට වතුරට බහින්න බෑ. මේ ගොඩ ඉඳලා මේ වතුරට බහලා ඉන්න අපිට ආර්ය වංශ සූත්‍ර දේශනාව උගන්වන්න දෙනවා. පැණි හැලෙන්න දෙනවා. ඇට්ටි හැලෙන්න දෙනවා. ඔක්කොම කාලා. මුළු නිස්සරණ වණේම කාලා. පස්සේ තමයි ඥානන්ද සෝන්ත කතා කරලා මේ නමල ඇද්දක වහගෙන ආරක බලන්නේ රූපං අනිච්ච දුක්ඛං නැත්තම් වේදනා අනිච්ච දුක්ඛං නැත්තම් හරි දැන් රූපස්කන්ධේ මං ඉවරයි දැන් යන්නද සාංශ මං වේදනාස්කන්ධෙට කියලා අහනවා ඉතින් ලොකු සාංශට තේරෙනවා වලිගේ උඩ වාඩි වෙලා ඉන්නේ කියලා ඥානන්ද ආමර කතා කරුණා කරලා මේ මොකක් හරි රූපයක් කරන එක ගෙවෙනකම් බලන්න කියලා දෙන්න ඊට පස්සේ කියන්නේ මේ දේ අනිච්ච දුක්ඛ අනාත්ම නම් අනිත්‍යවත් අනිච්ච දුක්ඛ අනාත්මයි කියලා කියන අච්චට මෙච්චර නම් මෙච්චට කොච්චරද කියලා ඥානෙ ඒකට කියනවා අන්වේ ඥාන කියලා. ඒක නැතුව ඥානාරාම ස්වාමීන් වැඩින් දැද්දි මේකෙන් නමගේ කීක ගන්න කොච්චරයි කියලා මම විතරයි දන්නේ. මම නැවතත් ඒ වාක්‍ය කියනවා මම වැරදිලා කියවිලා නෙවෙයි කියන්නේ. ඥානාරාම ස්වාමීන් මෙහි ඉන්න කාලේ මේ පටලවාගෙන වැරදිච්ච ගාන එක්කෙනෙක්වත් මට නයිපෙන පොම්බන්න ඉන්නේ නැහැ. මොකද මම ඒ කාලේ මම දන්නවා මේකේ. ඒත් ඔය ලයිස්තු කටපාඩම් කරා. ලයිස්තු කටපාඩම් මෙන්න මේ සූත්‍ර පටලවාගෙන. ඔය සූත්‍රය කියන්නේ ඉස්සලා කියන්නේ මේ රූපේ රූප සංඥාවක් දක්වා භාවනා කරපු කෙනාට තමයි මේක තේරෙන්නේ. අනික් කටියට තේරෙනවා කටපාඩමෙන්. අනික් කටියට තේරෙනවා චින්තාමේ වශයෙන්. හැබැයි ඒගොල්ලන්ට භාවනා කරපු ඇටි කියලා නයිපෙන පොබ්බන්න පටන් ගත්තොත් ගැරන්ඩියා. කැබිලිටි කට්ටක් අරගෙන ඉතින් තේරෙනවනේ බොරුව ගෙනියන්නේ කියලා. ඒක අහන්න පුළුවන් මොන අරමුණේද ඔය කතා නැහැ. අරමුණු මොකක්වත් නැහැ.
සබ්බ ලෝකේ සබ්බේන සබ්බං අනිච්චං දුක්ඛං අනාත්තං. මට උඩ සරුවඥටත් එහා. සරුවඥටත් එකම අරමුණ කරවත් වාඩි වෙලා විනාඩි 5ක් ඉන්නවත් බෑ. අති පිටවන්නත් බෑ. අති පිටිවත් විපරිණාමයේ කරප්පන් එනවා. විපරිණාමයේ දැකලා එකක් ඉවර කරන්න. එකක් ඉවර කරන්න. ඊට පස්සේ ඒක දිගේ ඕන දෙයකට යන්න පුළුවන්. ඒක පිම්බි මැකිලි වෙන්න පුළුවන්, ආනපාන වෙන්න පුළුවන්, ඕන එකක් වෙන්න පුළුවන්. නැත්නම් එකක් ඉවර කරපු කෙනාට නම් සුදුසුකම තියෙනවා. එයා මේක දැනෙන හිටියට ප්‍රශ්නයක් නෑ. හැබැයි දැනගන්න මේ චින්තාමය ඥාන මේ කතා කරන්නේ. ඒක මේ භාවනාමය ඥානයක් වෙන්න නම් Taman ඒ කාමේශා කාම සංඥා දුරුවන් කරන ගත්ත රූපේ මේකයි කියලා දැනගන්න ඕනේ. කමඨාන් වාර්තා පටන් ගන්න එතනින්. මම මේ කතා කරන්න දෙන්නේ ආනපන ගැන. මම මේ කතා කරන්නේ පිම්බි මැකිලිම ගැන. ඊට පස්සේ ඒක දිහා බලනකොට වෙන්නේ මේකයි. ඉතින් ඉවර නැත්තම් කියනවා ඉවරනකම් බලන්නකෝ. බුරුම්බාචාන් කියන්නේ ගම පාරේ ඉවරනකම් යන්නකෝ. ඒකට ගම හම්බෙයි. තාම පාරේ ඉන්නවනේ දිගට යන්න. ඉවර වෙනකම් බලන්න. ඉවර වෙනකොට ගුරුනාථිත් ඉවරයි, භාවනාවත් ඉවරයි, ක්‍රමෙත් ඉවරයි, ඔක්කොම ඉවරයි. බලන දේ වෙනස් වෙනවා. ඒක නැතුව අමාරු වැඩිච පිළිසෙ වැඩිම පිටසක් ඉඳ ගියෝ. ඒක දන්නෙත් නැතුව කරන්නෙත් නැතුව අමාරු වැඩෙන්නේ නැතුව ඉන්න පිළිස තමයි සංඝයා කියන්නේ. කවදාකවත් භාවනා කරන්නේ නැහැ. ඔය ගියෝ කිව්වට ගණන් ගන්නෙත් නැහැ. ඔය පිස්සු ඔයගොල්ලෝ. ඔය කරන්න බෑ මේ කාලේ කරන්න. මේක බයිච් බුදුහාම එකක් ඉන්න ඕනේ. දැන් අපේ පිම්පෙටි ටිකක් හරි දාලා ඔයගොල්ලෝ ගෙදර යන්න. ඕක හරියන්නේ. ඕක හරියන්නේ. ඕක හරියන්නේ කියන. කරන්නෙත් නැහැ. අහුවෙලත් නැහැ. හැබැයි සල්ලි වලට අහුවෙලා තියෙනවා. ජනප්‍රියභාවයට අහුවෙලා තියෙනවා. ඒ වැඩි පිරිසක් ඉන්නේ සංඝයා තුල. ඉතින් ඊ ගාවට මේ දේ දලයි ලාමතුමා කියනවා මේ දේ මේ විදිහට අහුවෙන්නේ නැතුව කරන්න ඉගෙන ගන්න ඕන ඉගෙන ගන්න කතෝලික සභාව තමයි කියලා. බුද්ධ ආගමෙන් මේක ගිලි වුණොත් පිටිරවාදී ලස්සන බිස්නස් එකක් නෑන්නේ. මේ බිස්නස් එකේ ඉන්න කට්ටිය ඔක්කොම තහවුරු කරන එක ලස්සනට හදාගෙන යනවා. ඕගොල්ලෝ නිකන් දකින්න අපි ඕගොල්ලන්ගේ පිම්පෙට්ටි විතරක් බගවලා ගන්න. අපි ගොන පිරිත් නූල් ගැට ගන්න ඔක්කොම සංස්ථාව හදාගෙන ඉන්නේ. ඕකෙන් ගිලි වුණොත් ඕක ඊගාවට අල්ලන්නේ මං හිතුවේ Hindu ආගම කියලා නෑ. කතෝලික සභාව කියලා දලයි ලාමතුමා කියනවා. හරිම සංවිධානයි. මෙතන සංවිධානයක් නෑ මේ ඒක පුද්ගල වැඩක් තියෙන එක චිත්තක්ෂණයයි තියෙන මෙතන විතරමයි. ආන්නේක ගියා නම් කොතනක හරි එක අරමුණක හෝ ඒ රූපේ රූප සංඥාව කියන කට්ට පැන්නනම් හැවහැලීම සිද්ධ වුණා නම් කතා කරනකොට කියන්න පුළුවන් මනසයා. එයා කතා කරන්නේ අත්දැකීමක් ඇතුව. අඩු ගානේ මම මේ රූපේ විය කියන හැටි දැක්කා. නිත්ත දාන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. පෙරදගමා පෙම්කල යුවතිය සිය පුතු නලවනවා. මගේම ගීයක් නැලවිලි සොරෙන් ඈතින් මතුවෙනවා. ඊට තහඬට නොකියා හොර රාසේ කාලය ගත වෙනවා. නිත්ත දාන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී ඇඬෙනවා. අයියෝ බලන්නකෝ. අම්මයි දුවයි දෙන්නම එක වගේ ඉන්නවනම් රූපලාවන්‍ය දිගටම තියෙනවනම් දිගටම නිල් කෙස් කලඹක් තියෙනවනම් දිගටම තරුණකම තියෙනවනම් තාක්ෂණය කොහොමද වැඩ? ඔය නිත් අදා ගන්නට බැරි ලෙස රූපය આવොත් එහෙම බුදුහාමුදුරුත් එපා ධර්මෙත් එපා සංඝයත් එපා. විරහ ගීත ගායනා කරනවා. ඉරට හඳට නොකියා හොර රහසේ කාලය ගත වෙනවා. නිත් අදා බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. අනේ සාහිත්‍ය අනේ මේ රාගතාල අනේ මේ පිස්සෝ නොදැන මිනිස්සු නොමගාරි නැහැටි බුදුහාමුදුරු මෙච්චර ලස්සනට හින ගහන්න කියලා තියෙද්දි මේකෙන් රාගතාලම වාගෙන මේ දරන දැඟලිල මේකෙන් කී දහක් හම්බ කරන කනවද? කණ්ඩ ඕනේ. ඒක එහෙම තමයි. ඒ කට්ටිය හම්බ කරන කන්නේ මේ අපිට ආදරේටද? ඔය නැලවිලි කවි කියාගෙන කොල පපා උමරි පපා ඉන්නේ අපි ළඟට මේ තියෙන්නේ gedi pitin. හැබැයි Taman දැනගෙන ඉන්න ඕනේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ටික වෙලාවකට ඉන්න බැරි වෙන හැටි. ආස්වාසේ දිහා දිගටම බලන්න ඉන්න බැරි හැටි. ශක්මන දිගට කරගෙන යන්න බැරි හැටි. එතකොට වෙනස් වෙන හැටි. නේතම්ම නේසෝමාසින මේසෝත්තා කියන්නේ ඉස්සරලා අනේ දකින්න දේ විපරිණාමෙති ඒක නැති කරන්නේ අපි මේ රක්ෂණ සංස්ථාවල හදන්නේ. ඒකේ මේ ස්ථාර ගොඩනැගිලි හදන්නේ. ඒකටයි මේකටයි දෙකට එකෝළු ඇතුලේ ජීවත් වෙන්න බැරි නිසා තමයි පිස්සු හැදෙන්නේ. ඒක වෙලා නැති නිසා පොඩි ළමයට මේක අල්ලන්න ලේසි. මොකද ඒ ළමයට අර ස්ථාවර භාවය ගැන තාම හැඟීමක් නැහැ. අර අනිච්චං මකන එකනේ 6-4 තේනකොටම අම්මලා තාත්තලා කුණු හර පොළුවට දාන්නේ. ඒත් පුත්‍රජානනාසේ දේශනා කරනවා පොඩි ළමයා නිවන් දැකලා නිවන් දන්නේ නැහැ.
ඒ නිසා බ්‍රාහ්මණයෙකු නිවන් ලැබු බ්‍රාහ්මණයෙක් ආනිසංස නැහැ. අපි සෑහෙන මඩ ගානක් කාලානේ දැන් අනිත් පැත්තට වනේ. ඒකට අපිට අයිතියක් තියෙනවා. අපි කාපු රාත්තල් ගානේ හැටියට අයිතියක් තියෙනවා. යකෝ කාපු කෑමනක් කියලා. පොඩි ළමයා කාලා නැති නිසා එයාට ඒක තේරෙන්නේ නැහැ. ලෙඩ වෙලා සනීපුණාට පස්සේ තේරෙන්නේ ලෙඩ නොවි හිටපුවාම ලෙඩේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පිළිගන්නවා පොඩි ළමයාගේ ඊට පිරිසුදුයි. නමුත් එයා දන්නේ නැහැ පිරිසුදුයි කියලා. එයා දන්නේ නැහැ ඊට ඉස්සෙල්ලා කොච්චර කෙලෙසෙන්න පුණුවන්ද කියලා. කෙලෙසිලා පිරිසුදු කරන ක්‍රමය තමයි බුදුරජාණන්සේ මේකෙන් උගන්වන්නේ. ඒක ලියලා ආයේ එකක් තමයි මේ වර්තමාන කෙලෙස් නැති වෙන්නේ. ඊට පස්සේ මතු වෙච්ච කෙලෙසුත් මකලා ආයේ නොවෙන්න කීනම් පුරාණ නවන්නත්ති සම්භව සුද්ධ කරලම දාන්න පුළුවන්. ඉතින් ඒකට මේ ලෝකෙම තමයි අපි උදව් කරගන්නේ. මේ කියන්නේ කෙලෙස් චෛත ලෝකෙ මමමයි. මගේම අතීතයේ අරගෙන බලනවා ලෝකයට සාපේක්ෂව මේ මිනිස්සු මේ ගහන බයිලා මේ මිනිස්සු හදාගෙන තියෙන මේ වවාගෙන කන ක්‍රමයේ ඒකට කොච්චරක් මම දැන උදව් කරනවද කියලා. මටත් තේරෙන්නේ මං වටේ ඉන්න පිරිස කතා කරුවොත් තමයි මොකද්ද වෙනසක් වගේ වෙන්න තියෙනවා කියලා එදාට තමයි බුදුචාන්සි ගණන් ගන්නේ. මම කිව්වට මගේ වෙනසක් වෙලා තියෙනවා කියලා ඒක යෝජනාවක් විතරයි. ඒක ස්ථාවර වෙන දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවියන් සහිත ලෝකේ කියන්න ඕන. ඒකට ජීවන රටාව කියන එකට සම්මා ආජීවය කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ සූත්‍රයේ කියවනකොටම මට හිතුනේ ඔය සීල සූත්‍රය මේ සුත්ත සූත්‍රය මේ වගේ හැම සූත්‍ර ගානකම තියෙන 11 ආකාරයෙන් බලන හැටි. ඉතින් කට්ටිය අර 11 ආකාරය අහනවා මගෙන්. සංසීගාව ආකාරය මොකද්ද කියලා ඊට පස්සේ ඒක දැනගත්ත පස්සේ නෝ බල්ලා ඉවරයි කියලා. මේ ධම්මජීවහන්තු බැලුවොත් ඒත් බැලුවා වගේ පොතේ වල්ලා තිබුණොත් බැලුවා කියලා. එහෙම නෙවෙයි. Tamanට වැටහෙන්නේ මේ 11න් කීයක් වැටහිලා තියෙනවද කියන්නේ. මේක ගොරෝසුට වැටුණා, සියුම් වැටුණා. ඉතින් ගොරෝසුට වැටෙන්නේ කොහොඳයි සියුම් වැරදි කියලා ගත්තොත් ඉතින් බලන්නේ. හීන ප්‍රණීත දෙකෙන් හීනව වැටහිලා තියෙනවද ප්‍රණීත වැටහිලාද කියලා නෑ ඔක්කොම ප්‍රණීතව වැටෙන්න ඕන කිව්වොත් ඉතින් භාවනාවක් කියලා නෑ. එයා මේක හිත තත්ත්වගත වෙලා නෙවෙලා තියෙන්නේ. බෞද්ධයෙකුට හරිම අමාරු මේක කියලා දෙන්න. මොනවත් නොදන්න ළමයෙකුට පුළුවන්, මුස්ලිම් ළමයින්ට පුළුවන්, කතෝලික අයට පුළුවන්. මොකද ඒගොල්ලෝ කියන දේ අහනවානේ. බෞද්ධයා විතර මෙට්ටයි වෙච්ච මුනින්නවපු කල වෙන කොහෙවත් නැහැ. ඒක භයානකම කොටස ඉන්නේ සංඝයා තුල. ඒකේ වැඩියෙන්ම මෙට්ටයි වෙලා වැඩියෙන්ම හල හොප්පන්න බැරි තරමටපත් වෙලා තියෙන සංඝයා. නමුත් මේ පසුගිය අවුරුදු 7 8 මම දකිනවා මේක තරහා නොවි අපේ කම්පැනි කට්ටිය කියලා හිතලා මේක කියලා දුන්නොත් බාර ගන්න කට්ටියක් ඉන්නවා. මම හිතුවට වැඩිය එච්චර ගැඹුරෙන් නෙවෙයි. ඒකේ තේරුම් ගත්ත කෙනෙක් තමයි ගංගාරාම පොඩි ආමඳුරෝ. කතා කරලා කියනවා ගටන්න එපා. සංඝයා කියන්නේ හැම කෙනෙක්ම සක්විති රජ කෙනෙක් වගේ සිංහ පැටව. අපි ඒගොල්ලෝ ගටන්න නැතුව ඒගොල්ලන්ට පුළුවන් හැකියාවන් දිනු කරන්න උත්සාහ කරමු. දෙමු ඒ කට්ටියට වැඩ කරන්න අවස්ථාව පුදුම හිතේ ස්වාමීන් වහන්සේ කියලා කියනවා. ඔබ වහන්සේ ඒක නිස්සාරණවණේ කරන බව දන්නේ නිසා මම එන්න හිතාන හිටියේ මේ සංඝයා ටිකක් හදන්න. වෙන මොකක්වත්ම එපා. ඒකට මේ කට්ටිය බලන්නේ නැහැ නේ කට්ටිය දෙන්නේ. ඒකට බැනලා බෑ. බනිනවා ඉතින් අර ඒකට ගේමක් නැහැ නැත්නම් අර නිකන් කටගැස්මක් වගේ ටිකක් ඔය ලොකු සාංශ කියලා තියෙනවා මේ ප්‍රසිද්ධ වෙච්ච කෙනෙකුට බැනපුවාම ඉක්කොට ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. යන්නේ ප්‍රසිද්ධම වෙලා ඉන්න කෙනෙකුට බැනපුවාම ප්‍රසිද්ධිය බැනපුවාම ෂාමෙත් පොරක් නේ කියලා මිලක් මම දැක්ක රබින්ද්‍රනාත් tagore වගේ මිනිස්සෙක් අරගෙන රබින්ද්‍රනාත් tagore පට්ට යන්න බැනලා තිබුණා. මේ තිබුණ මේ මොකක්ද එකක් දාලා මම නොබෙල් ප්‍රයිස් දීලා ගත්තා. ඕකේ ඇති දෙයක් නැහැ. ඔය ගීතාංජලි කියන එකේ පරණ කවියක්. අලුතෙන් දෙයක් ඇත්තේ නැහැ කියලා රබින්ද්‍රනාත් වැඩි. ඉතින් ආසියා කරේ එකම සාහිත්‍ය සම්මාන ලැබුව මනුස්සයෙක් බැරි කෙලිම බයින්. බයින්නේ Hindu කෙනෙක්මයි. ඒකට මූ පොරක් වෙන්න හදනවානේ. මේ මාත් එක දවසක් බයිනකොට ලොකු දාන්තිකෝ මට කිව්වේ නෑ. ඒක හරි ලේසි කිව්වා. දැන් ජනප්‍රිය වෙලා ඉන්න කෙනෙකුට බැනපුවාම බොහොම ඉක්මනට ජනප්‍රිය වෙන්න පුළුවන්. ඉතින් සාර සංඝයාට බයින එකත් තින් අපි පොඩි ආතල් එකකට කරනවා. හැබැයි සංඝයාට මේක කියලා දෙන්න පුළුවන් නම් පොඩ්ඩක් එක තැනක වාඩිලා විනාඩි 15ක් ඉන්න පුරුදු වෙන්නකෝ. ඒක විනාඩි 15ක් එක දිශාවටම එකම තැනක පොඩ්ඩක් සක්මන් කරන්න පුරුදු වෙන්නකෝ. දාහනේ වලදන් ටික පොඩ්ඩක් බලන්නකෝ. බිමාතු ගාන එක බලන්නකෝ. ඔය මහාචාර්යකම් මොකක්වත් ඕනේ නැහැ නේ කියලා කියන්න හොඳ නැහැ. කියනකොට අර ලැබලා තියෙන පට්ටම් වලට රිදෙන්න. එيشා මාත් ඉන්නේ කොමාරි මහාචාර්ය පදවියක් ගන්න යන්නේ මම. ඒසෙත් මාත් ඒ කක්ක ගොඩේම ඉඳගෙන ඉන්නකොටම කටට දා ගන්න හරි ලේසිනේ. කටට දාගෙන කියනවා මං ආවේ ඔකට නෙවෙයි මං ආවේ අර පරියෝ ගන්නකොට පරියෙක්ම ගහලා එපා පරියෙක් ගන්න. ලොකු මාළියෙක් කරන පොඩි මාළියෙක් වෙයි බිල්ලට දාන්න.
ඒ වගේ බිල්ලකට එනවා මං. හැබැයි බඩු ෂුවර්. ඕගොල්ලෝ කියවට බුද්ධ ධර්ම මැරිලා නැහැ බඩු ෂුවර්. තව පොඩ්ඩක් කියවන්න පුළුවන්. ඊළඟට තුන්වන පියවර හැටියට ඒකත් අර බුදුරජාණන් වහන්සේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නවලට අදාළයි. ඒ විදියටමයි. ඊළඟට අහනවා එහෙමනම් දැන් මේ විමුක්ත භික්ෂුව පිළිබඳව මේ තථාගතවරයා පිළිබඳව මෙහෙම කියන්න පුළුවන්ද යමක? රූපං තථාගතෝති සමනුපස්සති. රූපය තථාගතවරයා හැටියට හිතනවාද? නැත. එහෙනම් රූපස්මින් තථාගතෝති. රූපය තුල තථාගතයන් වහන්සේ ඉන්නවයි කියලා හිතනවාද? නැත. අඤ්ඤත්‍ර රූපා. රූපයෙන් පිට තථාගතයන් වහන්සේ සිටිනවද? නැත. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මොකවත් කිසි දෙයක් නැති කෙනෙක්ද? අරූපී අවේදනෝ අසඤ්ඤී අසංඛාරෝ අවිඥානෝ එහෙමත් නැත. අන්න ඊළඟට තමයි අර නිගමනාත්මක විදිහට කාරණය හොඳටම ඒත්තු ගන්වන්න සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ යමක ස්වාමින් වහන්සේගෙන් අහන්නේ මෙන්න මේ ප්‍රශ්නය. එත්තතේ ආවුසෝ යමක දිත්තේව ධම්මේ සච්චතෝ තේතතෝ තථාගතේ අනුපලබ්ධිය මානේ. කල්ලං නූතං වෙය්‍යාකරණං තථාහං භගවතා ධම්මං දේසිතං ආජානාමි. යථා කීනාසවෝ භික්ඛු කායස්ස භේදා උච්චිජ්ජති විනස්සති න හෝති පරම්මරණ. ඉතින් මෙහිදී මේ පිළිබඳව ඇවැත්නි යමක මේ කාරණේ හිලා දිටු දැමියෙහිම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තථාගත කෙනෙකුන් නොලැබෙන කල්හි අර ඔබ වහන්සේ කලින් කළ විවරණය ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ ආකාරයට ශීනාශ්‍රව භික්ෂුව කය බිඳීමෙන් මත්තේහි උච්ඡේද වෙයි කියන මතය හරිද? එතෙන්දි පිළිගන්න සිද්ධ වෙනවා යමක ස්වාමින් වහන්සේට නැත ඇවැත්නි කියලා පිළිතුරු දෙනවා. ඊළඟට සරියුත් ස්වාමින් වහන්සේ පාඩමක් උගන්වලා තවදුරටත් ඒ ගෝලයාගෙන් ඒ කාරණයට ස්ථිරවම පිළිතුරු ලබා ගන්නවා වගේ පාඩම් ලබා ගන්නවා වගේ තවත් ප්‍රශ්නයක් අහනවා. හොඳයි ඇවැත්නි යමක දැන් කවුරුවත් ඇවිල්ලා යම්කිසි ප්‍රශ්නයක් ඇහුවොත් යෝසෝ ආවුසෝ යමක අරහං කීනාසවෝ සෝ කායස්ස බෙහෙදා පරම්මරණා කිං හෝති. ඇවැත්නි යමක මේ අර අරහත් චීනාශ්‍රවයන් වහන්සේ කය බිඳී යාමෙන් මත්තේහි ඒ තැනැත්තාට මොකද වෙන්නේ කියලා එහෙම ඇහුවොත් ඔබ මොකද්ද දෙන පිළිතුර? ඔන්න ඊළඟට තමයි ඊ타මත්ම වටිනා නිගමනාත්මක පිළිතුරක් යමක ස්වාමින් වහන්සේගෙන් ප්‍රකාශ වෙන්නේ. එතකොට මම දෙන පිළිතුර මේකයි. රූපංකෝ ආවුසෝ අනිච්ඡං යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තන් නිරුද්ධං තදත්ත ගතං. ඒ විදියටම වේදනා ආදී අනිකුත් ස්කන්ධ පිළිබඳවත් කියනවා. හැවැත්නි රූපය අනිත්‍යයි. යමක් අනිත්‍යද එය දුකයි. යමක් දුකද එය නිරුද්ධ වුණා එය අස්තයට ගියා. එච්චරයි කතාව. ඒතකොට ඔන්න ඕකයි මම දෙන පිළිතුර. තථාගත වචනයක්, සත්ව වචනයක්, පුද්ගල වචනයක් මොකක්වත් කිට්ටුවකටවත් අහලකටවත් අරගෙන නැහැ මේ පිළිතුරේ. එපමණක් නොවේයි ඊළඟට මෙතෙන්දී එක්තරා ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා යමක ස්වාමින් වහන්සේ. ඇත්ත වශයෙන් කලින් අහපු ප්‍රශ්නේදී ප්‍රකාශ කරන්නේ. කලින් මට මෙන්න මෙහෙම මිත්‍යා දෘෂ්ටියක් තිබුණා. අර විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මරණින් මත්තේහි විමුක්ත භික්ෂුව උච්ඡේද වෙයි කියලා. ඒ විදියට වැරදි අදහසක් මට තිබුණා. පාපක දෘෂ්ටියක්. ඒ අවිද්‍යාව නිසායි. නමුත් එවත්නි සාරිපුත්ත ඔබ වහන්සේගේ මේ ධර්මදේශනය අහලා ඒ පාපක දෘෂ්ටිය ඉවත් වුණා. ඊළඟට තව වචන කීපයක් ප්‍රකාශ කරනවා. ධම්මෝච මේ අபிසමිතෝ. එයින් කියවෙන්නේ සෝවාන් මාර්ග ඵලයත් ලැබුවා. එතනින් නැවතුනේ නැහැ සාරිපුත්ත ස්වාමින් වහන්සේ. එතකොට දැන් මේ සෝවාන් වෙලත් ඉවරයි. අර ප්‍රශ්නෝත්තර ටික ඉවර වෙනකොට පාපක දෘෂ්ටියත් අරගෙන අනෙත් ස්වාමින් වහන්සේලාටත් හික්මවන්න බැරි පාපක දෘෂ්ටියක් අරගෙන අනෙක් ස්වාමින් වහන්සේලාටත් හික්මවන්න බැරි වුණු භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ. සාරිපුත්ත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා සාදු සාදු කියලා. ඒ පිළිතුරු පිළි අරගෙන සාරිපුත්ත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා හොඳයි මේ කාරණය තවදුරටත් පැහැදිලි වීමට මම උපමාවක් දෙන්නම් කියලා. ඒ නැත කරමු මොකද මේක මම බලාගෙන හිටියා මේ උපමාව වෙනකන්. ඒකේ පේන්න තියෙනවා මේ කොහොමද මේ තථාගතයන් වහන්සේ නමක් සාමාන්‍ය පෘථජනය ඇඟට රින්ගන්නේ කියලා. ඉතින් ඒකට ඇඟට රින්ගලා පටන් ගන්නකොටත් තථාගතම තමයි. වැඩි ඉවර කෙරුවට පස්සෙත් තථාගතම තමයි. ඉතින් වැඩි දැනටමත් රින්ගගෙන ඉන්නේ කියලා හුඟ දෙනේ දන්නෙත් නැහැ. ඒගොල්ලෝ මේ තථාගතයන් වහන්සේ වන්ට දඹදිව යනවා. මෛත්‍රී බුදුහාමුදුරනකන් ඉන්නවා.
ඉතින් ඒ නිසා Taman ළඟ කොච්චරක් ඒ නොදැනීම තියනවාද කියලා දන්නවනේ ඒ තාක්කල් තථාගත තමයි. ඉතින් ඒක තමයි අපි සංඥා වේදිත නිරෝධය කියනවා. එහෙම නැත්නම් නොදැනීම කියනවා. ඉතින් ඒකටද භාවනා කරන්නේ කියන එකට හොඳ උපමාවක් හොඳ ගැළපීමක් අවස්ථා 4කින් සඳහන් කරනවා. අපි අනිත් දවසේ ටික අහමු. මෙතනින් අපේ පැයේ නිවීම සම්බන්ධ සමාලෝචන සමාප්ත කරනවා. ඉතින් පහලියකට මොනවද කියනවාද? අවසරයි සයන්ස්. නිවනේ නිවීම ධර්ම දේශනා පොතේ දහම් කරුණු ඉදිරියෙන් තබාගෙන ධර්ම දේශනා මුල් කරගෙන ධර්ම සාකච්ඡාවක් පවත්වන්නට යෙදුණා. මේ ධර්ම කරුණු ඉතා ගැඹුරු නිසා ධර්ම සාකච්ඡාවක් බවට පත් වුණේ. තනිව වටහා ගන්න පුළුවන් නම් ඒක සාකච්ඡාවක් වෙන්නේ. සාකච්ඡාවක් ඉදිරියේ තබාගෙන ඒ ගැඹුරු කරුණු තම තමන් විසින් අවබෝධ කරගන්නට අවශ්‍ය ධර්ම දැනුම පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසින් ඇති කරන්නට යෙදුණා. මේ ධර්ම සාකච්ඡාවක් වෙන්නේම මේ ධර්ම කරුණු ගැඹුරු නිසා ඒව අපිට තේරුම් ගන්න බෑ. ඒවා තේරුම් ගන්නට දන්න කියන තේරෙන වැටහෙන වැඩි කාලයක් සාසනෙ ඉඳලා බොහෝ දේ දන්න උත්තමයන් වහන්සේ කෙනෙක්ගෙන්මයි දැනගන්න ඕන. ඒ අවස්ථාවේ දැන් මේ ඉෂ්ට සිද්ධ කරුණේ ඒ තුලින් ජනිත වුණු පින පූජනීය නායක ස්වාමීන් වහන්සේගේ පාරමී පෙරහැරට එකතු වෙනවා. ඒ දහම් කරුණු සවන් දුන්නේ පූජනීය මහා සංඝරත්නය. ඒ වගේම මෙතරින් පිරිසත් සම්බන්ධ වෙන්නේ නැති මෙසේ මේ සම්බන්ධ වෙලා ඒ ඇති කර ගන්නට යෙදුණු සියලු පින් අප සැමටත් ලෝවැසි සැමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියන මෙත් සිත් ඇති කරගෙන මෙසේ ගාථා සජ්ජායනා කළ පින් අනුමෝදන් කරමු. ittavataja amme sambataṃ